අවුදරුවනේ අපි ගියවර පාඩම් එකකවලදී තුන්වන පාඩමට අදාළව විභාග ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කළා. 2020 සිට 2015 දක්වා විභාග ප්‍රශ්න ගණනාවක් පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සමග විස්තරාත්මකව කතා කළා. අපි අද 2014 විභාග ප්‍රශ්නයේ සිට ඒ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2014 විභාග ප්‍රශ්නය දෙවන ප්‍රශ්නය රෝම ඉලක්කම් 1 අයන්න. ශ්‍රී ලංකා රජයේ විසින් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා උපකරණ 4ක් කෙටියෙන් විස්තර කරන්න. අපි න්‍යායාත්මක විෂය කරුණු කතා කිරීමේදී කතා කරා මූල්‍ය ප්‍රතිපත්තිය ගැන. ඒ කියන්නේ රටේ මුදල් සැපෙවුම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට. මුදල් සැපෙවුම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව දියත් කරන මූලික ක්‍රියාමාර්ග තමයි මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කතා කරේ. නැත්තම් මුදල් පාලන උපකරණ. රටක දළදේශීය නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වයට සමගාමී වූ ප්‍රශස්ත මුදල් සැපෙවුමක් අඛණ්ඩව පවත්වාගෙන යාමට මහ බැංකුව උපාය මාර්ග කීපයක් දියත් කරනවා. ඒ මහ බැංකුව දියත් කරන උපාය මාර්ග තමයි මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කිව්වේ. එයින් අපි 5ක් කතා කරා මතක ඇති. මේවර විභාගයෙන් 4ක්ම අහලා තියෙනවා. කෙටියෙන් විස්තර කරන්න කිව්ව නිසා අනිවාර්යෙන් අපි ඒ පොයින්ට් එක නම් කරලා චූටි පැහැදිලි කිරීමක් කරොත් තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. පළවෙනි එක තමයි බැංකු පොලි අනුපාතය. බැංකු පොලි අනුපාතය. මහ බැංකුව වාණිජ බැංකුව වෙත සපයන ණය නැත්නම් අත්තිකාරම් සඳහා අය කරන පොලි අනුපාතය මෙන් අදහස් කරන්නේ. බැංකු වලට අවසාන ණය දෙන්න වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මහ බැංකුවනේ. ඒතර මහ බැංකුවෙන් බැංකු වලට ණය නැත්නම් අත්තිකාරම් සපයනකොට බැංකු වලින් අය කරන පොලි අනුපාතය. ඒක තමයි මේ පොලි අනුපාතය අඩු වැඩි කිරීම මගින් මුදල් සැපයුම අඩු වැඩි කරන්න පුළුවන් බව අපි ඉගෙන ගත්තා. මතක ඇතිනේ. උදාහරණයක් වශයෙන් මේ පොලි අනුපාතය වැඩි කළොත් බැංකු මහ බැංකුවේ ණය ගැනීම සීමා කරනවා. ඒ ණය ගැනීම පිරිවෙ වැඩි වෙනවනේ, වියදම වැඩි වෙනවනේ. සීමා කරාම බැංකු වලටත් මහජනයා වෙත ව්‍යාපාර වෙත මුදා හරින්න පුළුවන් ණය ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ආර්ථිකයේ මුදල් සැපෙවුම නිකම්ම සීමා වෙනවා. ඊට අමතරව මහ බැංකුව බැංකු වලින් අය කරන පොලිය වැඩි කරනකොටම බැංකු ක්‍රමයක් Tamanගෙන් ණය ලබා ගැනීමේදී ප්‍රජාවගෙන් ණය කරන පොලිය වැඩි කරනවා. ඒ නිසා ප්‍රජාව වැඩි පොලියක් යටතේ ණය ගැනීම සීමා කිරීමෙන් මුදල් සැපෙවුම සීමා වෙනවා. දෙවෙනි එක තමයි විවෘත වෙළඳපොළ කටයුතු. විවෘත වෙළඳපොළ කටයුතු ඕපන් මාකට් ඇක්ටිවිටීස්. මේකම තමයි විවට වෙළඳපොළ කියන්නේත් මේකමයි. විවට වෙළඳපොළ කටයුතු. මේ කියන්නේ මහ බැංකුව විසින් රජයේ සුරකුම්පත් විකිණීම හා ආපසු මිලදී ගැනීමේ කටයුතු. මතක ඇතිනේ රජයේ සුරකුම්පත් කියලා කිව්වේ භාණ්ඩාගාරයට මහජනයාගෙන් ණය අරමුදල් රැස් කිරීම පිණිස භාණ්ඩාගාරයේ විසින් මහජනයාට නිකුත් කරන ණය උපකරණ. ඒවා භාණ්ඩාගාරයේ වෙනුවෙන් විකුණන්නේ මහ බැංකුවයි. ආපසු මිලදී ගන්නේ මහ බැංකුවයි. ඒතර මහ බැංකුව ඒවා විකුණන්නේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන්ට කියලා අපි ඉගෙන ගත්තා. මහ බැංකුව විකුණද්දී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දු ළඟ තියෙන අතිරික්ත මුදල් යොදවලව මිලදී ගන්නවා. මොකක්ද ඒතර වෙන්නේ? වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දන් සතු මුදල් මහ බැංකුවට ඇදලා යනවා. ඒ කියන්නේ රටේ සංසරණයේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මුදල් සැපයුම සංකෝචනය වෙනවා. ඒවා කල්පිරුනම ආපසු මිලදී ගන්නවනේ. මිලදී ගනිද්දී මහ බැංකුවේ මුදල් ආපසු ඒගොල්ලන් ලබා දෙනවා. රටේ මුදල් සැපයුම වැඩි වෙනවා. ඒ වගේ. තුන්වෙනි එක තමයි අවම සංචිත අවශ්‍යතාව වෙනස් කිරීම.
මොකද්ද මේ අවම සංචිත අවශ්‍යතා කියන්නේ? මිනිමම් රිසර්වේෂන්ස් කියන්නේ. සෑම බැංකුවක්ම දෛනිකව තමන් සතු මුළු තැන්පතු ධාරිතාවෙන් බැංකුවක සියලුම ශාඛා පද්ධතිය තුළ මුළු තැන්පත් ප්‍රමාණය තියෙනවානේ. ඒකෙන් මහ බැංකුව අවම වශයෙන් නියම කරන ප්‍රතිශතයක් මහ බැංකුව ඇතුලේ වාණිජ බැංකුව තමන්ගේ නමින් පවත්වාගෙන යන ගිණුමේ ජංගම ගිණුමේ තැන්පත් කරන්න ඕන. ඒක තමයි අවම සංචිත අවශ්‍යතාවය කියන්නේ. දැනට පවත්වන ගාන තමයි 8.5%. ඒ කියන්නේ ලක්ෂ 100ක් යම් බැංකුවක තැන්පතු ධාරිතාවය කියලා අපි උදාහරණයක් වශයෙන් හිතුවොත් 8.5 කියන්නේ ලක්ෂ 8මාරක් මහ බැංකුව තැන්පත් කරන්න ඕන. හිතන්න ඕක දෙගුණයකින් වැඩි කරා කියලා. එහෙනම් තවත් ලක්ෂ 8මාරක් තැන්පත් කරන්න ඕන. එතකොට බැංකුවල සල්ලි අඩු වෙලා ද්‍රවශීලතාවය අඩු වෙලා ණය දීමේ හැකියාව අඩු වීමෙන් මුදල් සැපයුම සංකෝචනය වෙනවා. ඒ අනුපාතය අඩු කළොත් එහෙම මුදල් සැපයුම ඉහළ යනවා. තේරුණාද? වාණිජ බැංකු සතු තැන්පතු ධාරිතාවෙන් මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් තුල තැන්පත් කළ යුතු තැන්පතු ප්‍රතිශතයන් වෙනස් කිරීම තමයි මේන් අදහස් කරන්නේ. ඊළඟට ණය සීමා පැනවීම. ණය සීමා පැනවීම තවත් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක්. ආර්ථිකයට ගලා යන ණය අරමුදල් අඩු වැඩි කිරීමට කාලීනව මහ බැංකුවේ නියෝග හා උපදෙස් යටතේ බැංකු අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් නියම. ඒ කියන්නේ මහ බැංකුව කලින් කලට බැංකු වලට චක්‍රලේඛ මගින් නියෝග දෙනවා ආර්ථිකයට ගලා යන ණය මුදල් අඩු වැඩි කරන්න. අත්‍යවශ්‍ය අංශයක් නම් ණය වැඩියෙන් ගලා යන්න නියෝග දෙනවා. ණය වැඩියෙන් මුදා හරින්න නියෝග දෙනවා. අධෛර්යමත් කළ යුතු අංශයක් නම් ඒ අංශ වලට ණය ගලා යන සීමා කිරීම සඳහා නියෝග පනවනවා. ඒ මගිනුත් මොකද වෙන්නේ? අත්‍යවශ්‍ය අංශ වෙත ණය ගලා යාම වැඩි වෙනවා. සෙසු අංශ වල ණය ගලා යාම අඩු වෙනවා. ඒකිනුත් මුදල් සැපයුම පාලනය කිරීමක් කරනවා. තවත් එකක් තමයි වට්ටම් අනුපාතික වෙනස් කිරීම. ඒක විස්තර කරලා නැහැ. ඒක දන්නවනේ. දැන් මහ බැංකුව රජයේ සුරකුම්පත් නිකුත් කරාම ඒව බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දු මිලදී ගන්නවා. ඒව කල්පිරුනොම්නේ අපහු සල්ලි ලැබෙන්නේ. කල්පිරෙන්න පෙර සල්ලි අවශ්‍ය නම් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ට පුළුවන් ඒ සුරකුම්පත් වට්ටම් කරගන්න. වට්ටම් කර ගැනීමේදී කිසියම් ප්‍රතිශතයක් අඩු වෙනවා. කිසියම් ප්‍රතිශතයක් අඩුවෙන් මුදල් ලැබෙනවා. ඒත් කමක් නැහැ. තව කල්පිරෙන්න අවුරුද්දක් දෙකක් තුනක් තියෙනවා නම් ඊට ප්‍රථම 2%ක් 3ක් වගේ පර්සන්ටේජ් එකක් අඩුවෙන් මුදල් ගත්තත් පාඩු නෑනේ. තේරුණාද? අන්න ඒ වගේ. දැන් වට්ටම් ප්‍රතිශතය වැඩි කරන්න වට්ටම් කර ගැනීම සීමා වෙනවා. දැන් අපි තුමු 20ක් වට්ටම් අනුපාතය නැගුවා කියලා. එතකොට දැන් ලක්ෂයක සුරකුම්පත් සඳහා මුදල් ආයෝජනය කරලා තියෙනවා නම් 20ක් මහිම වෙනවනේ. ඒතර වට්ටම් කරන්න යන්නේ. වට්ටම් කරන්නේ නැහැ කියන්නේ ආර්ථික මුදල් ගලාගෙන ඉන්නේ නැහැ. වට්ටම් අනුපාතයේ 20 සිට 5 දක්වා අඩු කරනවා කියන්නකෝ. එතකොට අන්නේ කල්පිරෙන පෙර වට්ටම් කරගන්න බලනවා. වට්ටම් කරනවා කියන්නේ ආර්ථිකයට මුදල් ගලාගෙන එනවා. මුදල් සැපයුම වැඩි වෙනවා. ඔන්න වගේ පැහැදිලි කිරීම සහිත කරුණු 4කට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. ඒතර පැහැදිලි කිරීම නැත්නම් ලකුණු භාගය හම්බෙන්නේ. ලකුණු එතකොට 2ක් හම්බෙන්නේ ලකුණු 1යි හම්බෙන්නේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකත් 2014 විභාග ප්‍රශ්නයක්මයි. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අයන්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. රජයක් විසින් ව්‍යාපාර සඳහා බලපෑම් කළ හැකි ආකාර 4ක් සඳහන් කරන්න. මතකනකොට නිරන්තරයෙන්ම විභාගයට යොමු වෙන ප්‍රශ්නයක්. රජයක් විසින් ව්‍යාපාර සඳහා බලපෑම් කළ හැකි ආකාර. ඒ බලපෑම ධනාත්මකවත් කරන්න පුළුවන්, ඍණාත්මකවත් පුළුවන්. හිතකර ලෙසත්, අහිතකර ලෙසත්. එකක් තමයි යටිතල පහසුකම් සැපීම මගින්. දැන් ආර්ථික යටිතල පහසුකම් රජය ප්‍රමාණවත් පරිදි සපයන විට ව්‍යාපාර ආරම්භ කිරීමට හොඳ පසුබිමක් නිර්මාණය කරන්න ඒක හේතු වෙනවා. එතකොට ඒක ව්‍යාපාරිකයින්ට ධනාත්මකයි. අපි මේ පහසුකම් අඩු කළොත් ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාම පසුබිමක් ඇති වෙන්නේ නැහැ. අන්න ව්‍යාපාරවල විතර ව්‍යාපාරිකයෝ අධෛර්යමත් වෙන ව්‍යාපාරවල ආයෝජනය කරන්නේ.
දෙවෙනි එක තරංකරුවෙකු ලෙස ක්‍රියා කිරීමෙන්. දැන් පෞද්ගලිකංශයේ ව්‍යාපාර පවතිද්දී ඒ පෞද්ගලිකංශයේ ව්‍යාපාර වලින් ඉටු කරන කාර්යයන්ම රාජ්‍යංශයේ ව්‍යාපාර මගිනුත් ඉටු කරන්න ගත්තොත් අන්න රජයේ තරංකරුවෙක් වෙනවා. එතකොට පෞද්ගලිකංශයට හිතුමතේට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ. පෞද්ගලිකංශයේ අභිමතයේ පරිදි ඉහළ මිලකට භාණ්ඩ අලෙවි කිරීමක් කියලා ලැබෙන්නේ නැහැ. පෞද්ගලිකංශ නිකම් පාලනයක් වෙන මෙල්ල වෙනවා. තරංකරුවෙක් වශයෙන් ව්‍යාපාර කටයුතු නියැලීමෙන් රජයේ ඉවත් වුණොත් පෞද්ගලිකංශයේ ව්‍යාපාර වලට ලොකු නිදහසක් ලැබෙනවා. තමන්ගේ අභිමතයේ පරිදි ඇතැම් විට හිතුවක්කාර ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න. දෙපැත්ත මොකද තියෙනවා. තුන්වෙනි එක තමයි දිරිගැන්වීම් ලබා දීම මගින්. රජයක් විවිධ රාජ්‍ය බලාධිකාර හරහා ව්‍යාපාර වෙත දිරිගැන්වීම් ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් තාක්ෂණික ආධාර නොමිල් ලබා දෙනවා. ITI ආයතනය නැත්නම් කාර්මික තාක්ෂණික ආයතනය මගින්. ඒ වගේම IDB ඒ කියන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලය. ඒ වගේ රාජ්‍ය බලාධිකාර මගින් විවිධ දිරිගැන්වීම් ලබා දෙනවා. තාක්ෂණය පමණ තාක්ෂණය අලෙවි කරන දිරිගැන්වීම් මූල්‍යමය දිරිගැන්වීම් බැංකුව හරහා මේ දිරිගැන්වීම් ලබා දෙන්න ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර සඳහා නැවත ආයෝජනය කරන්න. ආයෝජන පුළුල් කරන තත්ත්වයේ හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. දිරිගැන්වීම් අඩු කරොත් අනිත් පැත්තට යනවා. ඊළඟට ප්‍රතිපත්ති සම්පාදනය මගින් රජයක් මූලික ප්‍රතිපත්ති දෙකක් හදනවානේ. එකක් පිස්කල් ප්‍රතිපත්ති, එකක් මූල්‍ය ප්‍රතිපත්ති. මේ මූල්‍ය ප්‍රතිපත්ති සහ පිස්කල් ප්‍රතිපත්ති දෙකම ව්‍යාපාරිකයින්ට සුබවාදීව හදන්නත් පුළුවන්. ව්‍යාපාරිකයින්ට අහිතකර ආකාරයෙන් හදන්නත් පුළුවන්. තේරෙනවද? සුබවාදීව හැදුවොත් ව්‍යාපාරවල ආයෝජනයේට පෙළඹවීමක් කරනවා. එහෙම නැත්නම් ආයෝජනය ධර්මත් කරනවා. ඊළඟට නීති රීති පැනවීම මගින් නැත්නම් නීති රීති සම්පාදකයෙකු වශයෙන් දැඩි නීති රීති දැඩි විධිවිධාන සහිත නීති රීති පැනවීම ව්‍යාපාරිකයින්ට අහිත කරයි. ලිහිල් විධිවිධාන සහිත නීති සම්මත කිරීම ව්‍යාපාරිකයින්ට හිතකර පසුබිමක් හදනවා. ඊළඟට බදු අය කර නියෝජිතයෙකු ලෙස දැන් රජය රටේ ව්‍යාපාරිකයෝ උපයන ආදායම් සහ ලාභ පදනම් කරගෙන විවිධ බදු අය කරනවා. ඒ බදු අය කිරීම ඉහළ බදු ප්‍රතිශතයන් යටතේ කළොත් ව්‍යාපාරිකයින්ට අහිත කරයි. එහෙම නැත්නම් බදු සහන දීලා බදු විරාම සපයලා අඩු ප්‍රතිශතයන් යටතේ බදු අය කරොත් ඒක ව්‍යාපාරිකයින්ට හිතකර වෙනවා. ඒ අවස්ථානුකූලව ඒ ක්‍රම දෙකෙන් මොකක්ද කියන එක රජය තීරණය කරයි. ඊළඟට ගනුදෙනුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමෙන් රජයට පුළුවන්, රාජ්‍ය ආයතනවලට පුළුවන් ව්‍යාපාරිකයින්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න ගනුදෙනුකරුවෙකුගේ භූමිකාවට ක්‍රියාත්මක කරන්න. දැන් ව්‍යාපාරිකෝ නිපදවන නිෂ්පාදිත වැඩියෙන් අලෙවි කර ගැනීම ඒගොල්ලන්ගේ ඉලක්කය. එhmenan රජයේ සහ රාජ්‍ය ආයතන ඒවා ඍජුව මිලදී ගැනීමට ක්‍රියා කිරීමෙන් ව්‍යාපාරවලට හිතකර තත්ත්වයක් උදා කරනවා. රජයේ එවැනි මිලදී ගැනීම සීමා කළොත් එහෙනම් මොකද වෙන්නේ? අරගොල්ලන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීමේ ලොකු අර්බුදයක් ඇති වෙනවා. ඒ වගේ දෙපැත්තටම රජයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට නියාමනයේකු ලෙස නියාමනය කරන්නෙක් ලෙස මොනිටරින් කියන එක. ඒ කියන්නේ රාජ්‍ය බලාධිකාර ස්ථාපිත කරලා විවිධ නීති සම්මත කරලා ඒ නීති වල විධිවිධාන ඒ රාජ්‍ය බලාධිකාර ලවා ක්‍රියාත්මක කරමින් ව්‍යාපාර කටයුතු අධීක්ෂණය කරමින් ව්‍යාපාර කටයුතු වල වංචා දූෂණ අකටයුතුකම් හඳුනා ගනිමින් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මගින් රජයේ ව්‍යාපාර වෙත බලපෑම් කරනවා. ඔය වගේ ඕනෑම කරුණු 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක් ලබා දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්නය 2 රෝම ඉලක්කම් 1ට අහු ප්‍රශ්නය. ශ්‍රී ලංකා රජය මෙරට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ සංවර්ධනය උදෙසා බලපෑම් කරන ආකාර 4ක් කෙටින් හඳුන්වන්න. ශ්‍රී ලංකා රජය මෙරට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා
බලපෑම් කරන ආකාර 4ක් කෙටින් හඳුන්වන්න. කරුණු 4ක් පැහැදිලි කිරීමට ලකුණු 4ක් දීලා තියෙනවා. කෙලිම තනි ප්‍රශ්නයක් මේක ලකුණු 1 ගානේ. දැන් මේකට මම උත්තරේ ඉදිරිපත් නොකළේ මේකට අවශ්‍ය උත්තරේ මීට කලින් සාකච්ඡා කළා. විභාග ප්‍රශ්න කීපයකින්. මේක ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නේත් මේකමයි. මේකේ පැහැදිලි කිරීමක් අපේක්ෂා කළේ නැහැ ඉස්සෙල්ලා. දැන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා. උදාහරණයක් වශයෙන් ප්‍රමාණවත් ලෙස යටිතල පහසුකම් හඳුන්වා දී මගින් අපි පොයින්ට් එකක් ලියනවා. යටිතල පහසුකම් ඇති කිරීමෙන් යටිතල පහසුකම් ඇති කිරීමෙන් එහෙම පොයින්ට් එක ලියලා 4ක් කෙටියෙන් හඳුන්වන්න කියනවනේ. කෙටියෙන් හඳුන්වන්න කිව්වොත් නිතරම පොයින්ට් එක හයිලයිට් කරන්න නොකියුවත් තේරෙනවද? ඊට පස්සේ පැහැදිලි කිරීමක් කරන්න. මේක අපි කෙටියෙන් විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ව්‍යාපාර ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යාමට පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සාර්ථකව පවත්වාගෙන පුළුවන් වෙන්න. පහසුවෙන් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වෙන පරිදි ප්‍රමාණවත් ලෙස අන්න ඒකයි ප්‍රමාණවත් වෙන්න ඕනේ. ප්‍රමාණවත් ලෙස යටිතල පහසුකම් ස්ථාපිත කර දීම. එච්චරයි. ඒ වගේ ලියන්න පුළුවන්. තව එකක් ලියන්න පුළුවන් තරඟකරුවෙකු ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරිකයන් විසින් ඉටු කරන ව්‍යාපාර කටයුතුම රාජ්‍යාංශයේ ආයතන ලවා ඉටු කරවීම මගින් වඩා නිවැරදි ආකාරයෙන් ගුණාත්මක ආකාරයෙන් උසස් තත්වයෙන් ව්‍යාපාර කටයුතු වල යෙදෙන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට බලපෑමක් නැත්නම් පෙළඹවීමක් කරන්න පුළුවන්. අන්නේ පැහැදිලි කිරීම ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. තුන්වෙනි එක බදු අයකර නියෝජිතයෙක් ලෙස. බදු අයකර නියෝජිතයෙක් ලෙස. අහන්නේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ දියුණුවටනේ. එහෙනම් ධනාත්මක පැත්ත ඍණාත්මක පැත්ත ලියන්නේ නැහැ. මතකයිනේ? ඍණාත්මක ලියන්නේ ධනාත්මක පැත්ත. මොකද අහන්නේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ දියුණුවට මේ. එමනම් ව්‍යාපාර වෙත නව ආයෝජකයින් අද්දවා ගැනීමටත් පවත්නා ව්‍යාපාරිකයින් තව තවත් ප්‍රත්‍යායෝජනය කිරීමටත් පොළඹවන ආකාරයෙන් සරල දිරිගන්වන සුළු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාවේද වීම. ඒ අදහස ලියුවනම් සම්පූර්ණ උත්තරයක් වෙනවා. තව එකක් ලියන්න පුළුවන් නියාමනයෙකු ලෙස. නියාමනයෙකු ලෙස. නැත්නම් නියාමකයෙක් නැත්නම් නියාමනයෙකු ලෙස. ඒ කියන්නේ රජයේ විසින් නීති රීති පනවා ඒ නීති රීති වල විධිවිධාන රාජ්‍ය බලාධිකාර ලවා ක්‍රියාත්මක කර ව්‍යාපාර කටයුතු අධීක්ෂණයක් හා පාලනයක් කිරීමයි. අන්න ඒ වගේ පිළිතුරු හතරක් ඉතාම කෙටියෙන් පැහැදිලි කරාම ලකුණු 4ක් ලබා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයක් බලමු. 2013 ආපු විභාග ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක යන්න. ප්‍රමිතියක් යනු කුමක්ද? ප්‍රමිතියක් යනු ලකුණු දෙකක් දුන්නා. නිවැරදි අදහසට තමයි ලකුණු දෙන්න කිව්වේ. කියන්නේ මේ නිර්වචනය මේ විදිහටම ඕනේ නැහැ. දැන් මේක ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාවෙන් පවා ප්‍රසිද්ධ කරපු නිර්වචනයනේ. මේකනේ ගුරුවත් පොතෙන් අපේක්ෂා කරන්නේ. නමුත් මේකට ආසන්නයෙන් යන නිර්වචනයක් දුන්නත් ලකුණු දුන්නේ අවුරුද්දේ. නිවැරදිම නිර්වචනය තමයි තියෙන්නේ. නිෂ්පාදනයේහි පරිභෝජන, නිෂ්පාදනයේහි වෙළඳාමෙහි පරිභෝජනයේහි. මේ දෙක මාරුනොත් කමක් නැහැ. නිෂ්පාදනයේහි පරිභෝජන වෙළඳාම නැත්නම් නිෂ්පාදනයේහි වෙළඳාමෙහි පරිභෝජනයේහි උපරිම කාර්යක්ෂමතාවයේ සදා විද්‍යාවේ තාක්ෂණයේ පළපුරුද්දේ ප්‍රතිඵල එක්කර පිළියෙල කරමින් අන්තර්ජාතික කලාපීය හෝ ජාතික මට්ටමේ පිළිගත් ආයතනයක් මගින් අනුමත කර මහජනයා වෙත නිකුත් කරනු ලබන පිරිවිතරයකි නැත්නම් ද්‍රව්‍ය සංයෝග මාලාවකි. එහෙම ලිව්වත් හරි. පිරිවිතරයක් නැතුව නිකුත් කරලා ද්‍රව්‍ය සංයෝග මාලාවකි. මේ තුන එන්න ඕනි. නිෂ්පාදනයේ ළඟට එන්නේ මොකද්ද? වෙළඳාම් කිරීම. වෙළඳාම් කිරීම ළඟට එවමලිදේරම් පරිභෝජන. එහෙනම් නිෂ්පාදනයේ වෙළඳාමේ පරිභෝජන එකට යන සංකල්ප තුනක්. උපරිම කාර්යක්ෂමතාවය කියන හොඳම තත්ත්වයෙන් පවත්වාගෙන යාම. කාර්යක්ෂමතාවයේ උදෙසා විද්‍යාවේ තාක්ෂණයේ පළපුරුද්දේ ප්‍රතිඵල
එක්කර පිළිල කරමින් අන්තර්ජාතික හෝ කලාපීය ජාතික මට්ටමේ පිළිගත් ආයතනයක් විසින් මේකෙදි පළපුරුද්දේ ප්‍රතිඵල එක්කර මේක නැතුව පිළිගත් ආයතනයක් කොත් ඇති. පිළිගත් ආයතනයක් මගින් අනුමත කර මහජනයා වෙත නිකුත් කරන මහජනයා වෙත ප්‍රදානය කරන පිරිවිතරයක් කොත් හොඳටම ඇති. ලකුණු දෙකක් ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය 2013 අහපු විභාග ප්‍රශ්නයක්මයි. දෙකේ රෝමිලක්කන් දෙකේ ආයන්න. ජාතික ප්‍රමිති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම තුළින් රටකට අත්වන ප්‍රතිලාභ කවරේද පැහැදිලි කරන්න. ජාතික ප්‍රමිති පද්ධතියක්. ඒ කියන්නේ මුළු රටේම ක්‍රියාත්මක කළ හැකි ප්‍රමිති ව්‍යුහයක් සකස් කළ ක්‍රියාත්මක කිරීමෙන් රටකට කියන සමස්ත ජාතියටම අත්වන වාසි අහන්නේ. දැන් මේකේ වෙන කරුණු එකකට ලකුණු භාගය බැගින් 4යි. මම හැමදාම කියනවානේ නම් නොකොලොත් පිළිතුරු සංඛ්‍යාව අපිට හයිලයිට් නොකොලොත් අනිවාර්යෙන් පිළිතුරු 4ක් ලියන්න ඕන. ඒක තනි ප්‍රශ්නයක් නම් 4ට ලකුණු එක ගානේ 4ක් ලැබෙනවා. මේ වගේ අයනු හෝ ආ කොටස නම් 4ටම ලකුණු භාගය බැගින් 2ක් ලැබෙනවා. හරිනේ? එකක් තමයි ගුණාත්මක නිෂ්පාදිත වෙළඳපොළ ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. මුළු රටටම බලපාන ප්‍රමිතිකරණ වැඩ පිළිවෙලක් දියත් කිරීමේ ප්‍රතිඵලය මොකද වෙන්නේ? රටේම ව්‍යාපාරිකයෝ රටේම නිෂ්පාදකයෝ ප්‍රමිතීන් අනුගමනය කරමින් ප්‍රමිතීන්ට අනුගත වෙමින් තත්ත්ව පාලන ක්‍රියාකාරකම් භාවිතා කරමින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරලා මාකට් එකට යවනවා. එහෙනම් රටක වෙළඳපොළට ගුණාත්මක නිෂ්පාදිත ප්‍රදානය කරනවා කියන්නේ ඒක මුළු රටටම ලැබෙන වාසියක්. දෙවෙනි එක තමයි පාරිභෝගික ආරක්ෂාව තහවුරු වෙනවා. කොහොමද වෙන්නේ? දැන් පාරිභෝගිකයන්ට තියෙනනේ ජෝන් එෆ් කෙනඩි හඳුන්වා දීපු ආරක්ෂාව සලසා ගැනීමයි තියෙන කියන එක. ඒකෙදි වෙන්නේ වැය කරන මිලට ඉහළම තෘප්තියක් ලබාගත හැකි වුණු පිණිස තත්ත්වෙන් උසස් භාණ්ඩ තෝරාගෙන මිලදී ගනිමින් පරිභෝජනය කරන තියෙන අයිතිය. අපි ඔක විස්තර කරද්දී කිව්වා තරාතිරම නොසලකා. ජාති ආගම් කුල ભેද නොසලකා ඕනම කෙනෙකුට උසස්ම තත්ත්වයේ භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන්. කාටවත් එක සීමා දාන්න බෑ. අසවල් පන්ති අය මේ භාණ්ඩ ගන්න ඕනේ. අසවල් පන්ති අය බාල භාණ්ඩ එහෙම කියන්න බෑ. ඒ නිසා ප්‍රමිති පද්ධතියක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනකොට වෙළඳ පොළට සෑම නිෂ්පාදන ආයතනයක් වෙතින්ම ගලාගෙන එන්නේ තත්ත්වෙන් උසස් භාණ්ඩ. එහෙනම් තත්ත්වෙන් උසස් භාණ්ඩ පරිභෝජනය කරනවා කියන්නේ පාරිභෝගිකයා නිකම්ම ආරක්ෂා වෙනවා. නාස්තිය අපතයාම අවම වෙනවා. ජාතික මට්ටමින් ප්‍රමිතිකරණ වැඩසටහනක් දියත් කළාම රටේ සමස්ත නිෂ්පාදකයෝ හෝ බහුතර නිෂ්පාදකයෝ පිරිසක් ප්‍රමිතීන් අනුව තමන්ගේ නිෂ්පාදන කටයුතු දියත් කරනවා. ඒකෙදි මොකද වෙන්නේ? නිෂ්පාදනයේ ආරම්භයේ සිට අමුද්‍රව්‍යයේ සිට නිමි භාණ්ඩයක් කිරීම දක්වා අමුද්‍රව්‍යයේ සිට නිමි භාණ්ඩයක් කිරීම දක්වා සියලුම නිෂ්පාදන අධීරයන් වඩා නිවැරදි වේලාවට නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලය දෝෂ බැහැර වෙනවා. වැරදි අවම වෙනවා. එහෙනම් නාස්තිය අපතයාම අඩු වෙනවා. ඒකෙන් ව්‍යාපාර ලාභදායීත්වය ඉහළ යනවා. ඊළඟට පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වේ. දැන් ජාතික මට්ටමේ ප්‍රමිති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා කියන්නේ තත්ත්වෙන් උසස් භාණ්ඩ සෞඛ්‍ය ආරක්ෂිත භාණ්ඩ සෞඛ්‍යට හිතකර භාණ්ඩ තමයි මාකට් එකට එන්නේ. මොකද වෙන්නේ? ප්‍රතිඵලය පාරිභෝගිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වෙනවා. නැත්නම් සෞඛ්‍ය තත්ත්වය ඉහළ යනවා. ඊළඟට අපනයන ඉහළ ගොස් විදේශ විනිමය පේම ඉහළ යයි. ප්‍රමිතිකරණයක් භාවිතා කරලා තත්ත්ව පාලනය කියන ව්‍යායාමයක් ව්‍යාපාර තුල සක්‍රිය කිරීමේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? තත්ත්වෙන් උසස් විදේශ වෙළඳපොළ ඉදිරිපත් කළ හැකි ගුණාත්මක භාණ්ඩ එළියට එනවා. ඒ භාණ්ඩ අපනයනය කරගන්න පහසුයි. විදේශ වෙළඳපොළවල් තුලේ භාණ්ඩ විස්තර ප්‍රචාරය කරලා විදේශ වලින් ලේසියෙන් ඇනුම් ලබා ගන්න පුළුවන්. ඒකින් වෙන්නේ අපනයන ඉහළ යනවා. විදේශ විනිමය ඉපීම වර්ධනය වෙනවා. විදේශ ධනය රට තුලට අද්දවා ගැනීමේ මාවතක් සැකසෙනවා මේ ජාතික මට්ටමේ ප්‍රමිතිකරණයක් නිසා. ඊළඟට නිෂ්පාදිත සඳහා ඉල්ලුම වැඩි වී දලදේශීය නිෂ්පාදිතය වර්ධනය වීමෙන් ආර්ථික වර්ධනය තහවුරු වේ. මතකනේ ඉකොනොමික් ග්‍රෝත් එක ආර්ථික වර්ධනයේ මූලික හරය තමයි රටේ සමස්ත නිෂ්පාදනය දලදේශීය නිෂ්පාදිතේ මූර්ත වශයෙන්
ඒකක වශයෙන් වැඩි වෙන්න ඕන. එතකොට දැන් ජාතික මට්ටමේ ප්‍රමිතිකරණයක් දියත් කරාම රටේ සමස්ත නිෂ්පාදකයින් හෝ බහුතර නිෂ්පාදකව ප්‍රමාණයක් රටේ සමස්ත නිෂ්පාදකයින් හෝ බහුතර නිෂ්පාදකයින් ප්‍රමාණයක් ප්‍රමිති භාවිතා කරමින් තත්ත්ව පාලනයේ හසුරුවමින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ ගුණාත්මක නිෂ්පාදිත වලට වෙළඳ පොළේදී අනිවාර්යයෙන්ම ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යනකොට මොකද වෙන්නේ? නිෂ්පාදනය තව තවත් පුළුල් කරන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? දලදේශීය නිෂ්පාදිතේ අකණ්ඩව ඉහළ යන්න ගන්නවා. ආර්ථික වෘද්ධිය නැත්නම් ආර්ථික වර්ධනය තහවුරු වෙනවා. ඔය වගේ ප්‍රධාන උත්තර 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක් ලබා දීලා තියෙන විභාගෙදී. ඊළඟ ප්‍රශ්නයට යමු. 2012 විභාග ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 ආ කොටසේ. ප්‍රශ්නයක් රජයක ආර්ථික අරමුණු 4ක් නම් කරන්න. රජයක ආර්ථික අරමුණු 4ක් නම් කරන්න. ඒ කියන්නේ ආර්ථිකය සක්‍රිය කර පවත්වාගෙන යාමේදී ඒ ආර්ථිකයේ නියාමනය කරන ප්‍රධාන සේවායෝජක වෙන්නේ රජයනේ. රජයේ මූලික අරමුණු 4ක් තියෙනවා. අපි අරමුණු කීපයක්ම කතා කරන්නේ. ඒ හතර නම් ක්‍රියමෙති එක් කරුණකට ලකුණු භාගය බැගින් ලකුණු කරුණු 4ට ලකුණු 2ක් දීලා තියෙනවා. එකක් තමයි ආර්ථික වර්ධනය හා ආර්ථික සංවර්ධනය. හැම රටකම රජයක් අංකයකට රජයක් තුල තියෙන අරමුණක් ඉලක්කයක් තමයි රටේ ආර්ථික වර්ධනය හෙවත් වෘද්ධියයි සංවර්ධනයයි අත්කර ගැනීම. දෙවෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ රටේ සියලු නිෂ්පාදන සම්පත් ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියකට හසු කිරීම. එතකොට සම්පත් නාස්ති වෙන්නේ නැහැ. සම්පත් කාලයක ඇවෑමෙන් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙනම විනාශ වෙන්නේ නැහැ. පූර්ණ සේවා නියුක්තියක් යටතේ. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. එනම් රටේ සමස්ත ජාතික ආදායම රටේ සියලු දෙනා අතර කිසියම් සාධාරණ අනුපාතයක් යටතේ බෙදලා යනවා. හැමෝටම ආදායම යනවා. තේරෙනවද? ඒ කියන්නේ ආදායම උපද්දවන්න දායක වන ධාරිතාවයක් තියෙනවනේ. ඒ ධාරිතාවන හැමෝටම සාධාරණ පදනමක් යටතේ බෙදී යන්න ඕන. ඊළඟ එක ආර්ථික කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ රටේ නිෂ්පාදන සම්පත් හෙවත් යෙදවුම් ඊටාම නිවැරදිව පරිහරණය කරමින් අඩුම යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩිම නිමියුම් ධාරිතාවක් හෙවත් ඵලදායීතාවක් අත්කර ගන්න ආර්ථිකයක් බිහි වෙන්නට ඕනේ. එහෙම ආර්ථිකයක් බිහි කර ගැනීම තමයි රජයේ අරමුණ. ඒක තමයි ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ. අඩුම සම්පත් වලින් වැඩිම නිමියුම් බිහි කරන නිෂ්පාදන ක්‍රියාවලියක් ස්ථාපිත කර ගැනීම. ඊළඟට ආර්ථික ස්ථායීතාවය. ඒ කියන්නේ රටේ අභ්‍යන්තර මිල මට්ටම පහළ ස්ථාර අගයක රඳවා ගැනීමෙන් උද්දමන තත්ත්වයන් ඇති නොවීමට වග බලා ගැනීම. සහ විදේශ විනිමය අනුපාතය ස්ථාර මට්ටමක රඳවා ගැනීමෙන් රුපියලේ බාහිර අගය පහළ ස්ථාර අගයක රඳවා ගැනීම. අපි අදාළ න්‍යායාත්මක විෂය කොටස් කතා කිරීමේදී අපි කතා කළා මේ ආර්ථික ස්ථායීතාවය පැති දෙකයි. එකක් බාහිර ස්ථායීතාවය, එකක් අභ්‍යන්තර ස්ථායීතාවය. අභ්‍යන්තර ස්ථායීතාවයේදී රටේ සාමාන්‍ය මිල මට්ටම පහළ ස්ථාර වගයක දිගටම තියාගෙන උත්සාහ කරනවා. බාහිර ස්ථායීතාවයේදී විදේශ විනිමය අනුපාතය පහළ ස්ථාර මට්ටමක දිගු කළ පවත්වාගෙන උත්සාහ කරනවා. ඊළඟට ආර්ථික නිදහස, ඉකොනොමික් ෆ්‍රීඩම්. ඒ කියන්නේ ඕනෑම ආර්ථිකයක් තුල ගනුදෙනුකරුවන්ට වෙළඳපොළ තුලදී Tamanගේ අභිමතයේ පරිදි නිදහසේ ක්‍රියා කිරීමට හැකි වෙන්න ඕනේ. ඊළඟට වැඩ කරන සේවකයින්ට, ශ්‍රම බලකාය සමාජිකයින්ට Tamanගේ වැඩ පරිසරය තුල Tamanගේ අයිතිවාසිකම් වරප්‍රසාද භුක්ති විඳින්න නිදහසේ Tamanගේ රාජකාරීන් කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඒ වගේම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ලෝකයේ තුල තම අභිමතයේ පරිදි නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම ඇති තියෙනවා. ඕක තමයි ආර්ථික නිදහස කියන්නේ. ඔය වගේ අරමුණු 4ක් ලියන්න පුළුවන් ඔකට. ඊළඟ ප්‍රශ්නයක් බලමු. 2012 විභාග ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 ආ. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 ආයන. රජයක ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරවලට
දායක වියකේ ආකාර 4 සඳහන් කරන්න. රජයක ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරවලට දායක වියකේ ආකාර 4 සඳහන් කරන්න. කරුණු 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක් ලැබිච්ච ප්‍රශ්නයක්. ඒ කොහොමද? අපි මේක කලින් කතා කරා. බදු ගෙවීම. ව්‍යාපාරිකයෝ සමාජයට රටේ පුරවැසියන්ට භාණ්ඩාසය වලිවි කරලා ආදායම් සහ ලාභ උපයනවා. ඒ ආදායම් සහ ලාභ ඉපීම වෙනුවෙන් රජයට බදු ගෙවනවා. ප්‍රමාණවත් බද්දක් ගෙවන්න. බදු ගෙවීම පැහැර හරීමකින් තොරව. එතකොට රජයේ ආර්ථික අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ බදු මුදල් යටිතල පහසුකම් ස්ථාපිත කරන්න කැප කරනවා. ව්‍යාපාරිකෝ අලුතෙන් ආයෝජනය කරනවා. තියෙන ව්‍යාපාර පුළුල් වෙනවා. අන රටේ ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. එහෙනම් මොකද ආර්ථික වෘද්ධිය සංවර්ධනය ස්ථාපිත වෙන වගේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. අනික දේශීය සම්පත් භාවිතය. හැකිපමණ දේශීය සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුම් වශයෙන් භාවිතා කිරීමෙන් අපේ රටේ ධනය විදේශයන්ට ඇදී යාම වළක්වලා අපේ රටේ විශාල ධනස්කන්ධයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ ඉතුරු කරගත්ත ධනයත් ප්‍රත්‍යායෝජනය කිරීමෙන් තව තවත් නිෂ්පාදනය පුරුදු කරලා රටේ දලදේශීය නිෂ්පාදනය වර්ධනය කළ ආර්ථික වෘද්ධිය සංවර්ධනය කරන අරමුණු ළඟා කරගන්න පුළුවන්. ඊළඟට රජයේ නීති රීති හා ප්‍රතිපත්ති පිළිපැදීම. රජයේ පනවන නීති රීති රජයේ ක්‍රියාත්මක කරන මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්ති කියන මූලික ප්‍රතිපත්ති වලට එකඟව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ව්‍යාපාරිකවුන් බැඳීමක් තියෙනවා. වගකීමක් තියෙනවා. එහෙම වුණොත් තමයි රජයේ අරමුණු ඉෂ්ට වෙන්නේ. මේ නීති රීති හා ප්‍රතිපත්ති එක ගැටුණොත් ගැටෙමින් අනුගත නොවි ප්‍රතිවිරුද්ධව ව්‍යාපාර කරගෙන ගියොත් මොකද වෙන්නේ? රජයේක ආර්ථික අරමුණු ළඟා කරගන්න බැරි වෙනවා. ඊළඟට සේවා නියුක්තිය දායක වීම. පුළුවන් තරම් රටේ පුරවැසියන්ට වැඩිපුර රැකියා අවස්ථා උදා වන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරගෙන පවත්වාගෙන යාමේ වගකීමක් ව්‍යාපාරිකයන්ට තියෙන යුතුයකමක් තියෙනවා. ඊළඟට පරිසර හානිය අවම කිරීම. හැකිපමණ පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර ක්‍රියාවන් සැලසුම් කරලා දියත් කරන්නට ඕන. එහෙම කිරීමෙන් පරිසරයට විය හැකි හානි අවම කරලා වර්තමාන පරම්පරාවට පමණක් නොවේ අනාගත පරම්පරාවට පවා යෝග්‍ය පරිසරයක් ඉතිරි කිරීමෙන් තිරසර සංවර්ධනයක් කරා රටගෙන යාමේ රජයේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ කාරණා 4කට ලකුණු භාගයකින් 2ක් ලබා දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ඒකත් 2012 විභාග ප්‍රශ්නයක්මයි. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 හපු ප්‍රශ්නයක්. කෙටි සටහන් ලියන්න. අයන්න පිස්කල් ප්‍රතිපත්ති ආයන්න පාරිභෝගික කටයුතු ස්වභාව. මොකද පිළිතුර? පිස්කල් ප්‍රතිපත්ති කියන්නේ රාජ්‍ය අයවැය ලේඛනය හරහා රජයේ ආදායම් හා වියදම් සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තියයි. තේරුණාද? රාජ්‍ය අයවැය ලේඛනය හරහා රජයේ ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග නැත්නම් ප්‍රතිපත්ති. වාර්ෂිකව රජය ඉදිරිපත් කරන රාජ්‍ය අයවැය තුලින් පළමුව රජයේ වියදම් ඇස්තිමේන්තු කරලා දෙවනුව ඒ රාජ්‍ය වියදම් පියවා ගැනීමට රාජ්‍ය ආදායම් මාර්ග ඇස්තිමේන්තු කරනවා. අන්න ඒ දෙක ගැළපීම තුළින් ආර්ථිකය බැලන්ස් කරගන්න තුලනය කරලා පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒක තමයි ෆිස්කල් ප්‍රතිපත්ති කියන්නේ. ඊළඟට පාරිභෝගික කටයුතු ස්වභාව. මතකනේ අපි තියරි කොටස කරද්දී ඉගෙන ගත්තා පාරිභෝගික අධිකාරී පනතින් බලාධිකාර දෙකක් පිහිටෙව්වා. එකක් තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. දෙවෙනි එක තමයි පාරිභෝගික කටයුතු ස්වභාව. මොකද්ද මේ දෙක වෙනස? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරමින් පාරිභෝගික ආරක්ෂා කිරීමට සක්‍රිය වන ආයතනය තමයි අධිකාරිය. පාරිභෝගිකයන්ට වෙළඳ පොලේදී සිදුවන වෙළඳ විසමාචාර මගින් ඇතිවන පීඩාවන් අසහනයන් අලාභහානි වලට එරෙහිව පැමිණිලි කරන්න පුළුවන් වෙන්න එපයි. ඒ පාරිභෝගික පැමිණිලි බාරගෙන විභාග කර සුදුසු තීන්දුව ලබා දීමට ක්‍රියාත්මක වන ආයතනය තමයි පාරිභෝගික කටයුතු සභාව. පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටුවා ඇති මෙම මණ්ඩලය
සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. මේ අදහස ලියුම නැති. පාරිභෝගික පැමිණිලි විභාග කර සුදුසු තීන්දුව ලබා දීම පිණිස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටුවා ඇති බලාධිකාරියෙකුත් එත් ඇති. මේ සමාජිකතන ලියුත් කමක් නැහැ. ඒ කියන්නේ මේ සභාව සමාජිකයන් 3 දෙනෙක්ගෙන් තමයි නිර්මාණලා තියෙන්නේ. මතකනේ? ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනීමක් පළපුරුද්දක් ඇති කෙනෙක්, වාණිජ නීති ශ්‍රේෂ්ඨය පිළිබඳ දැනීමක් හා පළපුරුද්දක් ඇති කෙනෙක්, ඒ වගේම ව්‍යාපාර කටයුතු හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති ආර්ථික විද්‍යාඥයෙක්. ඔය වගේ 3 දෙනෙක්. ඒක තමයි කිව්වේ සමාජිකයෝ 3 දෙනෙක්ගෙන් සමන්විතයි කියලා. එතකොට ලකුණු එක බැගින් ලකුණු දෙකක් දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2011 විභාග ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 1. පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල පැවැත්ම හා ප්‍රගතිය උදෙසා ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්ය දෙකක් නම් කරන්න. ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න. මේකෙදි පැහැදිලිනේ. ප්‍රධාන කාර්ය දෙකක් නම් කරන්න කියලා අහනවා කෙලින්ම. ඉතින් ඒක එක ප්‍රශ්නයක් කියලා දැනෙන්න ඕනේ. ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. එහෙනම් ඒක දෙක. එහෙනම් මේ ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න. ප්‍රශ්න දෙකක් නම් ඔබේ පිළිතුරත් අනිවාර්යයෙන්ම වෙන් වෙලා පේන්න ඕනේ. උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට උත්තරපත්‍රය අතර ලැබිච්ච ගමන් ඔය උත්තරපත්‍රය කියවනකොටම මේ ප්‍රශ්නේ තේරුම් අරන් ඔබ මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ප්‍රශ්නේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න කොටස් දෙක හඳුනාගෙන පිළිතුරු ලිව්වා කියන මානසිකත්වය ඇතුළු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට පහසුවෙන් ඒගොල්ලන් ලකුණු කඩා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණාද? පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල පැවැත්ම හා ප්‍රගතිය සාර්ථකත්වය උදෙසා ශ්‍රී ලංකා රජය විසින් කරනු ලබන ප්‍රධාන කාර්යයන් දෙකක් නම් කරන්න. මේ වගේ නම් කරනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. හරිනේ? එකක් තමයි යටිදල පහසුකම් සැපයීම. යටිදල පහසුකම් ස්ථාපිත කිරීම. ඒ කියන්නේ ප්‍රවාහනය, sannivedanaය, ජලය, විදුලි ආදී සේවා සැපීම මගින්. තේරුණාද? ප්‍රවාහනය, sannivedana, ජලය, විදුලි ආදී සේවා සපයා දීම මගින් කියලා කෙටිම ලියුම ඇති. දෙවෙනි එක තමයි නියාමකයෙකු නැත්නම් නියාමනයෙකුත් කිව්වොත් හරි, නියාමනයෙකුත් හරි, නියාමකයෙකු නැත්නම් නියාමනයෙකු ලෙස කටයුතු කිරීමෙන්. ඒ කියන්නේ නීති රීති සම්පාදනයේ ආයතනික පහසුකම් ඇති කිරීම. උදාහරණයක් වශයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. නීති රීති පනවල ඒ නීති රීති ක්‍රියාත්මක කිරීම මගින් ආයතනික පහසුකම් ඇති කරන්න පුළුවන්. දැන් 2003 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සම්මත කරනවා. ඒ පනත සම්මත කළේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරලා පහසුකම් සලස්සන්න පාරිභෝගික කටයුතු අධිකාරී ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි නියාමකයෙක් ලෙස ක්‍රියා කිරීමේ එක ක්‍රමයක් වෙන්නේ. ඊළඟට ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. මූල්‍ය හා පිස්කල ප්‍රතිපත්ති මගින් ව්‍යාපාර කෙරෙහි හිතකාමී පරිසරයක් ඇති කිරීම. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රතිපත්ති දෙකයිනේ. අපි ඒක දන්නවනේ. පිස්කල් ප්‍රතිපත්තිය, මූල්‍ය ප්‍රතිපත්තිය. අන්නේ ප්‍රතිපත්ති මගින් ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරිකෝ වැඩියෙන් ව්‍යාපාරවල ආයෝජනය කරනවා. විභව ආයෝජකෝ සත්‍ය ආයෝජකෝ වෙනවා. එහෙමනේ වෙන්නේ. ඊළඟට දිරිගැන්වීම් ලබා දෙන්නකු ලෙස. දිරිගැන්වීම් ලබා දෙන්නකු ලෙස. බදු විරාම, බදු සහන, මූල්‍ය පහසුකම්, නව වෙළඳපොළ හඳුන්වා දීම ආදී විවිධ දිරිගැන්වීම් ලබා දෙන්න පුළුවන්. නිවැරදිව තාක්ෂණය පාවිච්චි කරන්න, නිවැරදිව යන්ත්‍රෝපකරණ තෝරගන්න, නිවැරදිව අලෙවිකරණ ක්‍රියාවලිය පවත්වන්න වගේ දිරිගැන්වීම් ලබා දෙන්න පුළුවන් රජයේ බලාධිකාර මගින්. ඔන්න වගේ ක්‍රම කීපයකින් රජයට දායක වෙන්න පුළුවන්. එතකොට කරුණු දෙකක් නම් කිරීමට ලකුණු දෙකයි. කරුණු දෙකක් නම් කිරීමට ලකුණු දෙකයි. තේරුණාද? කරුණු දෙක පැහැදිලි කිරීමට ලකුණු දෙකයි, ලකුණු හතරක්. ඉතින් මේකත් හොඳ ප්‍රශ්නයක්, ෆුල් ක්වෙස්චන් එකක් නේ. අමාරුත් නෑනේ මේක. දීර්ඝ උත්තර ලියන්න දෙයක් නෑනේ. තාම කෙටිම ඔයගොල්ලෝ ලියන් තියෙන්නේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය යමු. 2011 විභාග ප්‍රශ්නයක්මයි. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 අයන්න. වෙළෙන්දෙකු විසින් තමා භාරය ඇති කිසියම් භාණ්ඩයක් තමා සන්තකේ නැති බව කියා සිටීම හෝ විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ කළොත් පාරිභෝගිකයෙකුට ඒ පිළිබඳව පැමිණිලි කළ හැක්කේ කවර ආයතනයකටද? පැහැදිලිනේ ප්‍රශ්නේ.
වෙළෙන්දෙකුට තමා සන්තකයේ තියෙන භාණ්ඩ තමා සන්තකේ නැති බව කියන්න බෑ. භාණ්ඩ නැහැ කියලා කියන්න බෑ. මේ භාණ්ඩ තියෙන බව දැක දැක ඒක විකුණන්නේ නැහැ. ඒක අපේ ගෙදර කෑමට. ඒක අලෙවි කරලා ඉවරයි. එහෙම කියන්නත් බෑ. අන්න එහෙම දෙයක් වුණොත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයාට පැමිණිලි කළ හැකි බලාධිකාරය මොකක්ද? කිසි වාදයක් නෑ. අපිව ආරක්ෂා කරන ප්‍රමුඛතම ආයතනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තමයි පිළිතුර වෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තමයි පිළිතුර. එකම පිළිතුර. මේකට වෙන විකල්ප නැහැ. තේරුණානේ? ඊළඟ ප්‍රශ්නයක් බලමු. ඒකත් 2011 විභාග ප්‍රශ්නයක්මයි. දෙවෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 2 ආ කොටස. ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡන ක්‍රමයෙන්, ඒ කියන්නේ SLS ලාංඡන ක්‍රමයෙන් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡන ක්‍රමයෙන් නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට අත්වන වාසි වෙන්වෙන්ව සඳහන් කරන්න. මේක කීප අවස්ථාවක විභාගයට ඇහුවලම ඉස්සරහටත් එහෙමමයි. තේරුණාද? SLS ලාංඡන ක්‍රමය මතකයිනේ. අපි නිෂ්පාදකයෙක් ස්වේච්ඡා ප්‍රමිති සාම්පල් එකක් හදලා ප්‍රමිති ආයතනයෙන් අරගත්ත ඉල්ලුම් පත්‍රයක් සම්පූර්ණ කරලා ඉල්ලනවා ඒක අනුමත කර දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කම්මල දෙවරක් පරීක්ෂාවට ලක් කරලා බලනවා තත්ත්ව පාලන ක්‍රමයක් හොඳින් ක්‍රියාත්මක වෙනවද? මේ කියන භාණ්ඩේ ප්‍රමිතියක් තියෙනවද? ඒ ඔක්කොම හරිනම් ප්‍රමිති ආයතන නිෂ්පාදකයා සමග ප්‍රමිති නීති රීති හා වැටලීම් ක්‍රම වලට එකගතාවය පළ කරන ගිවිසුමක් අත්සන් කරලා නිෂ්පාදිත ඇසුරුම් මත ලේබල් මත සහ ප්‍රචාරක දැන්වීම් තුළ SLS ලාංඡනය භාවිතා කිරීමේ අවසරය දෙනවා. හැබැයි එතෙන් සිට ඒ ප්‍රමිති ආයතන අනුමත කර ප්‍රමිතියේ විධිවිධාන ක්‍රියාත්මක කරමින් භාණ්ඩය හදන්න. ප්‍රමිතිය බාල කරන්න බෑ. හරිනේ? මෙන්න මේ මගින් නිෂ්පාදකයාටයි පාරිභෝගිකයාටයි දෙයන්සේටම වාසියක් වෙනවා. අපි මුලින් ගමු නිෂ්පාදකයාට. එක තමයි විකුණුම් ඉහළ යනවා. ළමයි දැන් ප්‍රවණතාවයක් තියෙනවා. වෙළඳ පොලේදී අපි දකිනවා මම වෙළඳ පොලේ ගොඩක් නිරීක්ෂණ කටයුතු කරනවා. දැන් භාණ්ඩ ඇසුරුම බෝතලයක් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් භාජනයක් වෙන්න පුළුවන්, කාඩ්බෝඩ් වර්ණ ඇසුරුමක් වෙන්න පුළුවන්. ඒ ඇසුරුම මත ඇති ලේබල් මත ඇති දේවල් කියවනවා. විශේෂයෙන් බලනවා මේකට SLS ලාංඡනේ තියෙනවා. SLS තියෙනවා නම් ඒ කියන්නේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් කියන අර්ථයේ ඒකේ ආරෝපණලා තියෙනවා නම් පාරිභෝගික තීරණය කරන මේක ප්‍රමිති ආයතනය විසින් අනුමත කරපු නැත්නම් හඳුන්වා දීපු උසස් තත්ත්වයේ ප්‍රමිතියක් මත නිෂ්පාදනය කළ පුළු මෙවුමක් මේක තත්ත්වයෙන් උසස්. ඒ නිසා මම මේක ගන්නවා. අන්න මිලදී ගන්න පෙළඹෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? විකුණුම ඉහළ යනවා. විකුණුම ඉහළ යනවා. ඊළඟට නාස්තිය හා අපත යාම අවම වෙනවා. ප්‍රමිතිය අනුන වැඩ කරන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍යයේ සිට එය නිමිද්‍රව්‍යයක් දක්වා. අමුද්‍රව්‍යයේ සිට එය නිමි භාණ්ඩයක් බවට පත් කිරීම දක්වා නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධිරයක්ම ප්‍රමිතියට අනුකූලව සැලසුම් කළ විදියටම ක්‍රියාත්මක කරන නිසා වැරදි අඩු වෙනවා, දෝෂ අඩු වෙනවා. ඒ නිසා සම්පත් නාස්තිය අපත යාම පහළ යනවා. ඒක නිෂ්පාදකයාගේ ලාභය වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට ප්‍රචාරක වියදම් අවම වේ. මොකද හේතුව SLS ලකුණ අපි භාවිතා කරනවා කියන්නේම වෙළඳ පොලේ ආකර්ෂණය අපේ භාණ්ඩවලට ලැබෙනවාමයි. තේරුණාද? මිලදී ගැනීමේදී SLS ලාංඡනයේ දුටුසනින් පාරිභෝගිකයා භාණ්ඩය කරා ආකර්ෂණය වෙනවා. ඒ නිසා මහා පරිමාණ දැවැන්ත ප්‍රචාරණයක් කරලා අනවශ්‍ය පිරිවැයක් මහන්සියක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉබේ භාණ්ඩ අලෙවි වෙනවා. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලියේ පාලනයක් සිදු වේ. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම පාලනයක් වෙනවා. මොකද්ද මේ පාලනය කියන්නේ? වැරදි තිබුණොත් වැරදි අඩු වෙනවා, වැරදි තිබුණොත් වැරදි ඉක්මනින්ම නිවැරදි කිරීමක් වෙනවා. දැන් ප්‍රමිතියක් අනුවන දැන් නිපදවන්නේ. ප්‍රමිතියක් අනුව නිපදවනකොට නිෂ්පාදන ක්‍රියාවලියේ මුලදී, මැදදී, අවසානයේදී, මුල මැද අග ඒ අවස්ථා තුනේදීම ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ නියැදී පරීක්ෂාවක් කරන්න පුළුවන්. පරීක්ෂා කරලා බලනවා මේ අපි කලින් තීරණය කළ ප්‍රමිතිය කියන්නේ සැලැස්මක් නැත්තරම ප්‍රමිතිය කියන සැලැස්මක්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය මේ අධීරයන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රමිතිය කියන අපි పూర్වෙන් හදාගත්ත සැලැස්මට අනුකූලවද? ඔවුනම් ගැටලුවක් නැහැ. නොවේ නම් බලනවා කොතනද වරද සිදු වුනේ. ඒ වරද නිවැරදි කරනවා. ඒක තමයි පාලනය කියන්නේ. දැන් ප්‍රමිතියක් නොතිබුණා නම්
ප්‍රමිතිය කියන සැලැස්ම නොතිබුණා නම් අපිට කම්පෙයාර් කරන්න දෙයක් නැහැ. සස දාන්න බෑ. දැන් සස දාන්න පුළුවන්. සස දූෂණින් වෙනස්කම් තිබේ නම් අපිට වෙනස්කම් දැක ගන්න පුළුවන්. අපි අවශ්‍ය නිවැරදි කිරීම කරනවා. අන්න පාලනයක් වෙනවා. ඊළඟට ගුණාත්මක භාවයේ ඉහළ යාමෙන් කීර්තනාමයත් ඉහළ යනවා. ප්‍රමිතියක් අනුගමනය කරලා භාණ්ඩේ නිර්මාණය කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ භාණ්ඩේ තත්ත්වය උසස්. ගුණත්වය ඉහළයි. සෞඛ්‍ය ආරක්ෂිතයි. ආහාර පානයක් නම්. එනං ඒ ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරාම ඒ ගුණාත්මක භාණ්ඩ කෙරෙහි පාරිභෝගිකයෝ වැඩි අනුග්‍රහය දක්වනවා. එනම් ගුණාත්මක භාණ්ඩ සොයාගෙන ඇවිල්ලා සමහරට යාට ටිකක් ඈතට ගමන් කරන්න වෙන්න පුළුවන්. ඈත වෙලෙන්සලකින් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගුණාත්මක භාණ්ඩය තියෙන තැනට අපි හොයාගෙන යනවනේ. තේරුණාද? ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඒ ගුණාත්මක භාවයෙන් නිසාම පාරිභෝගිකයෝ අතර පුළුල් කතිකාවක් ඇති වෙනවා. සුබවාදී කතිකාවක් ඇති වෙනවා. අන්න අසවල් භාණ්ඩය ගන්නවා නම් ගන්න ඕන යන්න අර SLS ලාංඡනේ තියෙන අසවල් බ්‍රෑන්ඩ් එක. මොකද වෙන්නේ? කෙලින්ම ව්‍යාපාරයටයි ව්‍යාපාරයේ භාණ්ඩ සන්නම් වලටයි ඉහළම කීර්තිනාමයක් ඇති වෙනවා. ඊළඟට තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. තරඟකරුවෝ අපි වගේ SLS ලාංඡනය අනුමත කරගෙන ප්‍රමිති රණු භාණ්ඩ හදන්නේ නැත්නම් අපට හොඳ තෝතැන්නක් වෙනවා ලාභ ලබන්න. ඇයි? අපි ප්‍රමිතියට අනුව භාණ්ඩ හදලා ප්‍රමිති ආයතන ලව්ව අනුමත කරගෙන SLS ලකුණ පාවිච්චි කරමින් හදන්නේ. අන්න වෙනස පේනටක් ගාලා. වෙළඳ පොලේ පාරිභෝගිකයන් ඉක්මනින්ම වෙනස දැනෙනවා. එහි ප්‍රතිඵලයක් වෙන්නේ මොකක්ද? තරඟකරුවන්ගේ නිෂ්පාදිත වලට වඩා අපේ නිෂ්පාදිත වලට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තරඟකරුවන් අභිබවා අපට වෙළඳ පොළ ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඔන්න වගේ කාරණා තුනකට ලකුණු භාගෙමින් ලකුණු එකමාරක් අපේක්ෂා කරා. සාමාන්‍යයෙන් ලැබෙන්නේ ලකුණු 2 හෝ 4නේ. ඒ කලාතුරකින් ඉතින් කරුණු තුනකුත් අපෝද මේකේ ප්‍රශ්නේ කොටසක්නේ. දැන් අයන්නක් වෙනම තියෙනවනේ. තේරෙනවද? ඒ නිසා කලාතුරකින් කරුණු තුනකට අපේක්ෂා කරන්න පුළුවන්. ලකුණු භාගයේ බැගින්. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පාරිභෝගිකයට නිෂ්පාදකයට වගේම මේ SLS සහතික ලාංඡන ක්‍රමයේ තුලින් අපිටත් වාසියක් තියෙනවා. තෝරගැනීම පහසු. අපිට වෙළඳ පොළට ගිහිල්ලා අසමාන සන්නම් සහිත සමජාති භාණ්ඩ තියෙනවනේ. ඕකනේ ගැටලුව. අසමාන සන්නම් සහිත සමජාති භාණ්ඩ ගොඩක් තියෙනවා. දැන් අපි තෝරගන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවනේ. තේරීමේ ගැටලුව. ඒ තේරීමේ ගැටලුව විසඳාලන එකම සාක්ෂිය තමයි SLS ලාංඡනය. අපි SLS දැකපු ගමන් දන්නවා ප්‍රමිතිකරණය ගැන අවබෝධයක් තියෙන ඕගොල්ලෝ වගේ අය දන්නවා මේ නිෂ්පාදකයාගේ භාණ්ඩේ උසස් ප්‍රමිතියක් ඇති නිසා ප්‍රමිති ආයතන අනුමත කළ හොඳ භාණ්ඩයක්. ප්‍රමිතිකරණය ගැන අවබෝධයක් නැති නූගත් අය නම් තීරණය කරන්නේ ප්‍රමිති ආයතනේ හදපු ප්‍රමිතියක් කරන හොඳ භාණ්ඩයක්. කමක් නැහැ. දෙවිදියෙන් කොයි විදිහ හිතුවත් ඒක වාසිදායකයි. ඒ නිසා අපිට එහෙනම් තෝරගන්න ලේසි. අපිට තියෙන සමජාතීය භාණ්ඩ වැඩි නම් අපි ඒකෙන් බලමු මොනවද SLS තියෙන්නේ. අන්න SLS තියෙන භාණ්ඩේ තෝරගන්න. තෝරගන්න ලේසි. කාලනාස්ති වෙන්නේ නැහැ. දෙවෙනි වාසිය තමයි වෙළඳ පොලේ ගත කළ යුතු කාලය ඉතිරි වෙනවා. ඉතුරුනේ අපිට තෝරන්න හිතන්න දෙයක් නැහැ නේ. අපි තුන් භාණ්ඩ වර්ග තුනක් තියෙන තුනෙන් දෙකක SLS නැහැ. තුනම සමජාතීයයි. දෙකක SLS නැහැ. එකක තියෙනවා. අපිට ගාලයක තෝරනවා. කාලය ඉතුරු වෙනවා. තුන්වෙනි එක තමයි ගෙවන මුදලට සරලන වටිනාකම් ලැබෙනවා. එහෙමනම් SLS ලාංඡනයේ තියෙන ප්‍රමිතියෙන් යුක්ත උසස් තත්ත්වයේ භාණ්ඩයක් අපි තෝරගන්නවාම කියන්නේ මොකද්ද? අපි ගෙවන මිලට උපරිම අගයක් අපට වටිනාකමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තෙවන පාර්ශවයක් සහතික වීම නිසා විශ්වාසයෙන් මිලදී ගත හැකියි. මෙන්න මේක තේරෙනවද? හොඳ උත්තරයක් මේක. තෙවන පාර්ශවයක්. දැන් මම නිෂ්පාදකයෙක් නම් මගේ භාණ්ඩ මම නිෂ්පාදනය කරනවා. මගේ ආයතනයේම තියෙන තත්ත්වපාලන අංශය. ඒකේ ප්‍රධානිය තමයි තත්ත්ව කළමනාකරු. නැත්නම් තත්ත්වපාලක, ක්වොලිටි කන්ට්‍රෝලර්. එයා උගත් කෙනෙක්, එක්ස්පර්ට් කෙනෙක්, පළපුරුදු කෙනෙක්. ඒ මගේ ආයතනයේ හදන නිෂ්පාදිතවල තත්ත්වය ප්‍රමිතිය උසස් බවට මගේම ආයතනයේ තත්ත්වපාලකයා සහතිකයක් දීලා ඒකට ලකුණක් දෙනවා. ඒක පිළිගන්නේ නැහැ නේ දරුවනේ. පිළිගන්නේ නැහනේ. මම වෙනුවෙන් මට පක්ෂපාතීව කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.
මෙතන මම නිෂ්පාදකයෙක් මගේ නිෂ්පාදිත සාම්පල් නියදී පරීක්ෂාවට ලක් කරන්නේ කවුද? ප්‍රමිති ආයතනය. කවුද? තර්ඩ් පාර්ටි එක. මගේ නිෂ්පාදිතයේ ප්‍රමිතිය හොඳයි පිළිගන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියලා අනුමත කරලා SLS ලාංඡනයේ භාවිතා කරන්න අවසර දෙන්නේ කවුද? ප්‍රමිති ආයතනය. කවුද? තර්ඩ් පාර්ටි කෙනෙක්. එහෙමනම් තේරෙනවද? නිෂ්පාදකයයි පාරිභෝගිකයයි තමයි පළමු පක්ෂය සහ දෙවෙනි පක්ෂය වෙන්නේ. නමුත් ප්‍රමිති ආයතනය කියන්නේ බාහිර ආයතනය තුන්වන පක්ෂයක්. එයාට අපේ ඥාති සම්බන්ධය මුකුත් නැහැ. අන්න ඒ වගේ තෙවන පක්ෂයක් සහතික වීම නිසාම අපට විශ්වාසෙ මිලදී ගන්න පුළුවන්. මං කියන එක තේරෙනව නේද? ආයතනයේම නිෂ්පාදන කළමනාකරු, එක්ක නිෂ්පාදන ඉංජිනේරුවරයා, ප්‍රොඩක්ෂන් ඉංජිනේරු, නැත්නම් ක්වොලිටි කන්ට්‍රෝලර්, තත්ත්වපාලකයා, එවැනි කෙනෙක් මේක උසස් තත්ත්වය කියලා කොහොම අනුමත කරත් අපට විශ්වාස නැහැ. මෙතන එහෙම එකක් නැහැනේ. ආයතන සම්බන්ධයක් නැහැ. තර්ඩ් පාර්ටි එක. අනික රජයේ බලාධිකාරියක්. අන්න ඒ නිසා අපිට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්. මොකද අපිට යම් කිසි දෙයක් මිලදී ගන්නකොට අවිශ්වාසයෙන් මිලදී ගැනීමෙත් ප්‍රතිඵලයක් නැහැ. අපි සැකෙන් මිලදී ගත්ත කියන්නේ අපිට සතුටක් නැහැනේ. පාරිභෝගික තෘප්තියක් ලැබෙන්නේ නැහැනේ. තේරුණාද? ඒ නිසා මෙතන අපිට තෘප්තිය ලබන්න පුළුවන්. අනිත් එක තමයි ආරක්ෂාව සාතික වෙනවා. අපි SLS ලකුණු තියෙන භාණ්ඩයක් ගත්ත කියන්නේ ඒක ඖෂධ වර්ගයක් නෙවෙයි, ඉතාම උසස් ගණේ ඖෂධ වර්ගයක්. ආහාර වර්ගයක් නම් ඒක ඉතා උසස් තත්ත්වයේ ආහාර වර්ගයක්. විදුලි උපකරණයක් නම් ඉතා උසස් තත්ත්වයේ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විදුලි ආපදාවන්ට නැති නැත්නම් විදුලි ආපදා අවදානම් නැති භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ අපිට හැම අතින්ම ආරක්ෂාව සහතික වෙනවා. එතකොට මේකටත් ලකුණු භාගයේ ගානේ කරුණු 3කට එකමාරක් වගේ දීලා තියෙනවා. එතකොට මේකෙත් කරුණු 3කට ලකුණු භාගයෙන් ලකුණු එකමාරක් දුන්නා. ඒතර මුළු ලකුණු ඔක්කොම කීයද? ලකුණු 3ක් හම්බුණා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු. 2007 විභාග ප්‍රශ්නයක්. පාරිභෝගික කටයුතු පිළිබඳ පනතට අනුව යම් භාණ්ඩයක් විකුණන සෑම වෙළෙන්දුක විසින්ම ගැනුම්කරු ඉල්ලා සිටින අවස්ථාවේදී කුවිතාංශයක් නිකුත් කළ යුතුය. එම කුවිතාංශය සඳහන් කළ යුතු තොරතුරු කවරේද? මේක කීපසරයක් විභාගයට හොද 2007 විතරක් නෙවෙයි. තේරුණාද? දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ පනතට අනුව කිසියම් භාණ්ඩයක් අලෙවි කරන විට ගැනුම්කරුට අවශ්‍ය නැතම් ප්‍රශ්නයක් නැහැ. ගැනුම්කරු ඉල්ලුවොත් ඉල්ලා සිටියොත් කුවිතාංශයක් නැත්නම් රිසිට් පතක් නිකුත් කරන්න අනිවාර්යයෙන්ම වෙළෙන්දු නීති මෙදලේ ඉන්නවා. එහෙම නිකුත් කරන කුවිතාංශයක් අපිට වැදගත්. මොකද කුවිතාංශයක් අතේ තිබුණොත් තමයි මිලදී ගත්තට පස්සේ යම් දෝෂ තත්ත්වයක් ඇති වුණොත් අපිට ඔප්පු කරන්න පුළුවන් මේක ඕගොල්ලන් ගත්තා කියලා. වගකීමේ කාලයක් එහෙම බලා ගන්නත් මේ කුවිතාංශය වැදගත්. තේරෙනවද? ඉතින් කුවිතාංශයක් ඉල්ලා සිටියොත් දෙන්නම ඕනේ. නෑ කියන්න බෑ. ඒ කුවිතාංශය මොනවද තියෙන්නේ? අනිවාර්යෙන් විකුණුම් කළ දිනේ තියෙනවා. අලෙවි කළ දිනේ තියෙන්නේ නැහැ. විකුණුම් වර්ග සහ ප්‍රමාණය. විකුණුවේ මොන භාණ්ඩ වර්ගද? කුමන ප්‍රමාණයක්ද කියලා සඳහන් වෙන්නට ඕනේ. එම ප්‍රමාණය සඳහා ගෙවූ මුදල. අපි ගෙවූ මුදල අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ඒ වගේම විකුණුම් කරුගේ නම සහ ලිපිණය ඇතුළත් වෙන්නම ඕනේ. ඔන්නේ කාරණා 4ට ලකුණු භාගයේ බැගින් කරුණු 4ට ලකුණු 2ක් දීලා තියෙනවා. 2002 විභාග ප්‍රශ්නය පළතුරු විස බෝතලයක් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් වශයෙන් ඔබගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අවධානය යොමු කෙරෙන සාධක කවරේද? කෝඩිය බෝතලයක් නෙවෙයි කියන්නේ පළතුරු විස බෝතලයක් මිලදී ගන්නකොට පාරිභෝගිකයන් වශයෙන් අපේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපි අවධානය යොමු කරන කාරණා අහන්නේ. කරුණු 4ක් අපේක්ෂා කරලා තියෙනවා. කොහොමද අපි දන්නවනේ ගාන 4ක් අපේක්ෂා කරන ලකුණු භාගයෙන් ලකුණු 2ක් දීලා තියෙනවා. එකක් තමයි ලකුණු කළ මිල. මාකප් ප්‍රයිස් එක. අපි ඒක බලන්න ඕනේ. ලේබල් එකේ ඇසුරු මේ තියෙන මිල. ඒ මිල හරිද? ඒ මිල වෙනස් කරලාද? පෑනෙන් තින්ත වලින් එහෙම වෙනස් කරලාද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද ලකුණු කළ මිලක් වෙනස් කිරීම සපුරා තහනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව. දෙවෙනි එක තමයි අන්තර්ගත ද්‍රව්‍යයන්. ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ. ඒක අඩංගු අන්නාසිද නැත්තම් ගස් ලැබුද එහෙම නැත්තම් අලිපේරදේ කොම තියෙනවා. මොකද අපිට වැදගත්. අපිට සමහර පළතුරු වර්ග ඇලර්ජික් නේ. එහෙනම් අපි ඇලර්ජික් පළතුරු වර්ගයක් තිබෙනවා අපි ඒක මිලදී ගන්නෑ.
තීරණ වෙනස් කරනවා. ඒ නිසා අන්තර්ගතයේ තියෙන්න ඕනේ. අනික ප්‍රමිති ලාංඡන. අපි ප්‍රමිති ලාංඡන අරන් තිබේ නම් SLS වෙන්න පුළුවන්, ISO ලාංඡන වෙන්න පුළුවන්. ලාංඡනේ තියෙන්න ඕනේ. ඊළඟට නිෂ්පාදිත දිනේ ගැන හිතන්න ඕනනේ. විශේෂයෙන්ම මේක බීම වර්ගයන්නේ පානයක්නේ. කෙලින්ම අපේ සෞඛ්‍යයට බලපානවා. ඒ නිසා භාණ්ඩ නිෂ්පාදනය කළ දිනේ බලන්න ඕනේ. තේරුණාද? සමහරක මතයක් තියෙනවා කල්ලිකුත් වන දිනේ බැලුවම ඇති කියලා. නෑ මදි. මොකද කල්ලිකුත් වන දිනේ අපි හිතමු දෙසැම්බර් 31 කියලා. නිෂ්පාදනය කළේ ජනවාරි 1 වෙනිදා කියනකො අවුරුද්දම ගිහිල්ලානේ. දැන් ළඟ වැඩි. ඒ නිසා අපි තේරෙනවද? අපි බලන්න ඕනේ නිෂ්පාදනය කළ දිනයයි කල්ලිකුත් වන දින අතර පීරියඩ් එක කෙටි වෙන්න ඕනේ. ඒ නිසා නිපදවූ දින හරි වැදගත්. ඊළඟට කල්ලිකුත් වන දිනේ. ඒකත් බලන්න මේපයි. නිෂ්පාදනය කළේ කවද්ද? කල්ලිකුත් වන දින අපි තුමු දැන් තියෙනවා වසර 3ක් ඇතුළත පාවිච්චි යෝග්‍ය කියලා එහෙමත් දාන්න පුළුවන්. ඒ අන්න එතනදී මොකද වෙන්නේ? නිෂ්පාදිත දින හරි වැදගත්. මොකද නිෂ්පාදිත දිනේ ඉඳන් අපි බලන්න වසර 3ක් ගිහිල්ලාද ඒ ආසනයට ඇවිල්ලාද. ඊළඟට නිෂ්පාදකගේ නම සමහර ලිපිනෙත් එක්කම තියෙනවා. ඒ අපි ඒකත් හිතන්න. මොකද අපි සමහර නිෂ්පාදකයන්ගේ බහන්න ගන්න කැමති නැහැ. අපි හිතමු තරඟකාරී නිෂ්පාදක දෙන්නෙක් අපි අහලා තියෙනවා. තොරතුරු ලැබිලා තියෙනවා. එක්කෙනෙක් රසකාරක වැඩිපුර පාවිච්චි කරනවා. එක්කෙනෙක් රසකාරක දාන්නෙම නැහැ. එහෙමනම් අපේ නිෂ්පාදක වැදගත් නැද්ද? ඒ නිසා නිෂ්පාදකගේ නම ලිපිනේ කෙසේ වෙතත් නම තියෙන්න ඕනේ. අර රසකාරක පාවිච්චි කරන නිෂ්පාදකයාගේ නම තිබුණොත් අපි ගන්නෙම නැහැ. ඊළඟට සන්නම නැත්තම් වෙළඳ ලකුණ. බලන්න මේකේ බ්‍රෑන්ඩ් එක, ට්‍රේඩ් මාක් එක. මේ මොකද අපි දන්නවා ලංකාවේ ජනප්‍රිය සන්නම් තියෙනවා. කීර්තිමත් සන්නම් තියෙනවා. සහ වෙළඳ ලකුණු තියෙනවා. ඒතර මේ දෙකෙන් එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ. එක්ක සමතක සන්නම කියන්නේ තරගකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුන්වා දීමට භාවිතා කරන නමක්. තරංකාරී භාණ්ඩ වලින් වෙන්කර හඳුන්වා දීමට භාවිතා කරන ලියාපදිංචි කරපු නීතිමය රැකවරණයක් තියෙන ලකුණක් තමයි වෙළඳ ලකුණු කියන්නේ. ওই දෙකෙන් එකක්. කොර මේ දෙකෙන් එක ජනප්‍රිය එකක් වෙන්න ඕනේ. අපි හිතමු සිංගර් කියලා. තේරෙනවද? ඒක ජනප්‍රිය නම් අපි ඒකට කැමතියි. අපි හිතමු තව සන්නමක් අපි හිතමු උපාලි කියලා. අපි ඒක සමහර අය කැමතියි. අන්න ඒ වගේ අපි කැමති සන්නමක්. අපි කැමති වෙළඳ ලකුණක් කරද බහන්න තෝරගන්න කැමති. නම් අපි අනිවාර්යයෙන්ම ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඔන්න ඔයගේ කාරණා ගැන අවධානය යොමු කරලා මිලදී ගැනීම කරන්නට ඕනේ. පැහැදිලිනේ? කරුණු 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක් ලැබිලා තියෙනවා. ඊළඟට 2010 විභාග ප්‍රශ්නය. කාලේ කුතු බෙහෙත් විකුණන ඖෂධාලයක් ගැන ඔබට දැන ගැනීම ලැබී ඇත. කියන්නේ කල්ලු කුත්තු පරණ බෙහෙත් විකුණන ඖෂධාලය. ඒ කියන්නේ ෆාමසි එකක්. මේ සම්බන්ධව පැමිණිලි කළ හැකි පාර්ශ්ව 4ක් නම් කරන්න. ඒ පිළිබඳව ඔවුන්ට ක්‍රියා කළ හැක්කේ කවර පනතක් යටතේද? දැන් මේකේ ප්‍රශ්න දෙකක් අහනවනේ. නම් කරන්න. මේක එක. හරිද? අහනෝ ක්‍රියා කළ හැකි මොන නීතියක් යටතේද? ඒක තමයි දෙවෙනි එක. එහෙනම් එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකයි. මේවා බොහොම ඉක්මනින් ළමයි අමතක කරනවා. එහෙම අමතක කරන්න බෑ. විභාගයට යනකම්වත් මේවා සීබුද්ධි ඉන්න ඕනේ. එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක් නම් ඒ ප්‍රශ්න දෙකට අදාළ පිළිතුරුත් කොටස් දෙකක් වෙන්න ඕනේ. ඒ පිළිතුරු දෙක තරු ලකුණු දාලා නැත්නම් පේන ඩොට් එකක් දාලා හොඳම දේ තරු ලකුණක් දාලා හයිලයිට් කරලා පෙන්නන්නට ඕනේ. එතකොට කල්ලිකුත් වෙච්ච පරණ වෙච්ච බෙහෙත් විකුණන ෆාමසියක් ගැන දැනගන්න ලැබුණොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි පක්ෂ 4ක් අහනවා. එක්කෙනෙක් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක. අපිට ආසන්නම් පුද්ගලයා මෙයානේ. ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය කාර්යාලය පිහිටුලා තියෙනවා. එතනට ගිහලා PHI කෙනෙකුට කම්ප්ලේන්ට් එක කරන්න පුළුවන්. PHI Public Health Inspector. එහෙම නැත්නම් ආහාර ඖෂධ පරීක්ෂක. ආහාර ඖෂධ පරීක්ෂක කියලා කෙනෙක් ඉන්නවා සෑම පළාත් පාලන ආයතනයකම. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභාවල ඉන්නවා ආහාර පනතයි විලවුන් උපකරණ ඖෂධ පනතයි ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය මට්ටමින් පත් කරපු නියෝජිත වශයෙන් අපිට එතන ගිහලා කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. ඒ කියන්නේ සෑම රජේ ආරෝග්‍ය ශාලාවකම පත් කරලා ඉන්නෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙක්. එයා අපිට පුළුවන් එයාව කන්ටැක්ට් කරලා එයාට පැමිණිලි ගෙනියන්න.
එහෙම නැත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන න්‍යාය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එයා වෙනුවෙන් ක්‍රියා කරන්න, එයා වෙනුවෙන් පැමිණිලි බාර ගන්න, එයා නම් කරනවා ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය අධිකාරී. එයාට පුළුවන් කම්ප්ලේන්ට් කරන්න. එහෙමත් නැත්නම් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක. ඒ කියන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙනුවෙන් පළාත් මට්ටමින් ওই පැමිණිලි බාර ගන්න. ඒක පළාතකට කෙනෙක් දානවා. එයා තමයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක. එහෙමත් නැත්නම් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ට පුළුවන් කම්ප්ලේන්ට් කරන්න. ඊළඟට මෙහෙම බලයක් ලැබෙන මේ පිළිබඳව උන්ට ක්‍රියා කරන බලයක් ලැබෙන මොන පනතින්ද? මොකද්ද? දැන් මේක බෙහෙත්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම 1980 අංක 27 දරන විලවුන් උපකරණ හා ඖෂධ නීතිය. දැන් තේරෙනවද? 80 අංක 27. මේකේ දරුවනේ 80 අංක 27 මම කලිනුත් කිව්වා මේක වගේ. මේක ඕගොල්ලන්ට අමතක නම් මේක ලියන්න ඕනේ. තේරුණාද? මොකද මම හැමදාම කියන පනතක වර්ෂය සහ අංකයට ලකුණු දෙන්නේ නැහැ. තමන්ගේ ඔළුවේ තියෙනවා නම් 100%ක්ම විශ්වාස නම් ලියන්න, නැත්තම් ලියන්න එපා. මම කලිනුත් පැහැදිලි කරා ඕක. කලින් කීප අවස්ථා පැහැදිලි කරා. මොකද හේතුව? ඔබ වැරදිලවල් ලියුවොත් 1980 අංක 26 කියලා. අංක 26 කියන ආහාර පනත. සම්පූර්ණ වැරදි. සම්පූර්ණ උත්තරය අවුට්. බලන්න අපි බලන්න ඕගොල්ලෝ උත්තරේ මෙතන සම්පූර්ණ උත්තරේ තියෙනවා. තියලා ඔබ විසින් සම්පූර්ණ උත්තරේ ලියලා ඔබ මේ අංකයක් වරද්ද ගැනීම නිසා මොකද වෙන්නේ? ඔබ විසින් මේ උත්තරේ විනාශ කරගන්න. ලකුණක් හෝ දෙකක් නැහැ. ඒ ඇති. ඒ සාමර්ථ්‍යයෙන් නොලැබෙන්නේ. ඒ ඇති. ඉසෙඩ් ස්කෝර් එක සෑහෙන පල්ලෙහාට යන. ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න ඒ ඇති. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ෂුවර් නම් ලියන්න, නැත්නම් ලියන්න එපා. පනත ලියන්න ගිලින්. විලවුන් උපකරණ ඖෂධ පනත. දන්නවනේ ලියුණ කමක් නැහැ. පැහැදිලිනේ? ඊළඟට දැන් මේක ප්‍රශ්න කොටස් දෙකක් කිව්වන උත්තර දෙක වෙන් කරන්න. දැන් මෙතන මේ වගේ තරු ලකුණක් දාලා ලියන්න පුළුවන්. පළවෙනි තරු ලකුණ. බලධාරී 4 දෙනෙක්. මෙතන දෙවෙනි තරු ලකුණ. බල ලැබෙන ආයතන. ඔහුගේ වෙන් කරන්න. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ඔව්. ඊළඟට ළමයි අපි විභාග ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරන්නේ. මම හිතන හොඳටම ඇති. අපි බලමු ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා. එකක් තමයි ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හඳුන්වා දෙන තත්ත්ව කළමනාකරණ පද්ධතියක් යන කෙටියෙන් පහදන්න. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හඳුන්වා දෙන තත්ත්ව කළමනාකරණ පද්ධතියක් යන කෙටියෙන් පහදන්න. හොඳට අහගන්න. දැන් මේ කොටස සිලබස් එක අලුත් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ගුරුවත් පොතෙන් කරන්න නිර්දේශ කරලා නැහැ. මේ කියන්න දරුනේ ISO ගැන. මේ කියන්නේ ISO තත්ත්ව පද්ධති ගැන. ISO තත්ත්ව පද්ධති ගැන. හරිද? මේක දැනට අවුරුදු 6කට 7කට උඩදී නිරන්තරයෙන්ම විභාගයට යොමු වුණා. සිලබස් එක අලුත් කරන අන්තිමටම 2017 දී අලුත් කරාට පස්සේ මේ කොටස ඉවත් වුණා. මේක කරන්න කියන්නේ නැපයි කියන්නේ නැහැ. නමුත් සිලබස් එක ඉවත් වුණාට ප්‍රශ්න පත්‍රය සම්පාදනය කරන ප්‍රධාන පාලන පරීක්ෂකතුමා වරින් වර මේකෙන් ප්‍රශ්න දැම්ම. විශේෂයෙන්ම MCQ ප්‍රශ්නයක් දැම්ම. කෙටිව හිස්තන් පුරන ප්‍රශ්නයක් දැම්ම. තාමත් දානවා. ඒ නිසා අපි මේක පොඩි මතකයක් හරි ගන්න ඕනේ. පොඩි අදහසක් හරි ගන්න ඕනේ. දැන් ගුරුවත් පොතේ නැති නිසා සිලබස් එකට ඇටච් කරලා නැති නිසා මට මේක න්‍යායාත්මක පාඩමක් වශයෙන් කරන්න අයිතියක් නැහැ. නමුත් මට අයිතියක් තියෙනවා ප්‍රධාන පාලන පරීක්ෂකවරයා වරින් වර අර කෙටි ප්‍රශ්නයක් හරි දාන්න නිසා මේක පොඩි හැඳින්වීමක් කරන්න. ඒක තමයි මම මේ කොටසින් අපේක්ෂා කරන ප්‍රධානම උත්සාහය වෙන්නේ. තේරුණාද? රයිට්. මුලින්ම මේ ISO තත්ත්ව කළමනාකරණ පද්ධති හඳුන්වලා දෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය. ISO කියන්නේ ඒකනේ, International Standard Organizations. International Standard Organization. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය නැත්නම් ලෝක ප්‍රමිති ආයතනය. දැන් මේ ලෝක ප්‍රමිති ආයතනය පිහිටුවන්නේ 1947 නේ. 1947 ආරම්භයේ සිට හොඳට අහගන්න කියන ටික 1990 දක්වා 1947 ආරම්භක වසරේ සිට 1990
වසර නැත්නම් 90 දශකයේ දක්වාම මේගොල්ලොට මේ ආයතන කලේ ලෝකේ විවිධ රටවල විවිධ නිෂ්පාදකයින්ගේ අවශ්‍යතාවය සහ ඉල්ලීම් මත එයාලගේ භාණ්ඩවලට නිමැවුම් වලට ප්‍රමිති හඳුන්වා දීපු එකයි. ඒක තමයි ස්ටාර්ට් එක. තේරෙනවද? ලොව පුරා විසිරුණු නිෂ්පාදකයින්ගේ නිමැවුම් වලට ප්‍රමිති හඳුන්වා දීපු එකයි කලේ. නමුත් පසු කාලීනව ගෝලීයකරණය එක්ක තාක්ෂණයේ දිනු වෙද්දී ව්‍යාපාර කටයුතු නවීකරණය සහ පුළුල් කිරීමට ලක් වෙද්දී ISO ආයතනයේ තේරුම් ගත්ත විය හැකි නිෂ්පාදිත වලට ප්‍රමිති හඳුන්වා දීම තරම් ඵලදායී නැහැ. හේතුව මම යම්කිසි නිෂ්පාදිතයක් අලුතෙන් බිහි කරනවා නම් ඒකේ ප්‍රමිතිය දන්නේ මම මිසක් ලෝක ප්‍රමිති ආයතන නෙවෙයිනේ. ලංකාවේ ප්‍රමිති ආයතන නෙවෙයිනේ. මම නව උත්පාදනයක් හොයාගත්තොත් ඒ ප්‍රමිතිය මගේ. ඒ නිසා කාර්යශූර නැත්නම් ක්‍රියාශීලී නිෂ්පාදකයින්ට දක්ෂ නිෂ්පාදකයින්ට ඔවුන් නව නිෂ්පාදිතයක් හොයාගන්නවා කියන්නේ එයා නිකන් නෙවෙයි නිෂ්පාදිතයත් එක්කම ඒගොල්ලන් ප්‍රමිතියත් හොයාගෙන හමාරයින්. තේරුණාද? නිෂ්පාදිතයත් එක්කම ප්‍රමිතියත් හොයාගෙන හමාරයි. ඒ නිසා නිෂ්පාදිත වලට ප්‍රමිති හඳුන්වා දීම වැදගත්කමක් නැහැ කියලා ඒගොල්ලෝ හිතන්නට ඇති. දැන් මම උදාහරණයක් වශයෙන් මම අපි දු අලුතෙන් ඩිසර්ට් එකක්. ඩෙසර්ට් කියන එක වැරදි කියලා දන්නව නේද? ඩෙසර්ට් කියලා නුරක් කියන්නේ ඩෙසර්ට් කියන්නේ කාන්තාරේ. ඩිසර්ට් අතුරුපස කියන්නේ. මම ඩිසර්ට් එකක් හදනවා. අපිට අලුත් පුඩින් එකක්. අපි මේක ෆෘට් පුඩින් එකක්. පළතුරු වලින් හදන පුඩින් එකක්. ඒ පුඩින් එක අලුත් වෙන්නේ කොහොමද? ඒ පුඩින් එක හදලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. අපි අවශ්‍යලාට එළියට අරන් අවශ්‍ය ප්‍රමාණය පාවිච්චි කරනවා ෆ්‍රිජ් එකේ තියෙනවා. අපි දැන් කොටසක් අරන් පාවිච්චි කළා ෆ්‍රිජ් එකේ තිබුවොත් මොකද වෙන්නේ? පැය 3ක් යනකොට නැවත ඒක වැඩෙන්න ගන්නවා. ඒ පුඩින් එක නැවත ආයි හැදෙනවා. ආයි හෙටත් අපි ඕක ගන්නවා. අරගෙන ආයි දානවා ෆ්‍රිජ් එකේ. ආයි මොකද වෙන්නේ? පුඩින් එක ආයි වර්ධනය වෙනවා. ඕ වගේ මාස 3ක් ඕක ගන්න පුළුවන්. අලුත් නැද්ද කියන්නකෝ? අලුත්. එහෙනම් ඔය නව නිෂ්පාදිතේ ප්‍රමිතිය තියෙන කාගේද? මගේ අතේ. මම නේ දන්නේ ඔක ප්‍රමිතිය. වෙන කවුරුත් දන්නේ නැහැ. අන්නේ தત્ත්වය මත නව නිෂ්පාදිත වලට ප්‍රමිතිය හඳුන්වා දීම නිෂ්ඵලයි කියලා හිතුවා වෙන්නට ඇති. ලෝක ප්‍රමිතිය ආයතනේ. කොහොම වුණත් 90 දශකයෙන් පස්සේ මොකද වුනේ? ඒ භාණ්ඩ වලට ප්‍රමිතිය හඳුන්වා දීමට තිබූ උනන්දුව නැත්තම් ඒ කරන මහන්සිය අඩු කරලා තත්ත්ව පාලන පද්ධති හඳුන්වා දීමට පරිවර්තනය වුණා. ඒ නිසා 90 දශකයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ වැදගත් සම්දිස්ථානය සනිටුහන් කර මොකද්ද? ලෝකයේ විවිධ රටවල භාණ්ඩවලට ප්‍රමිති හඳුන්වා දීම වෙනුවට විවිධ ශ්‍රේෂ්ඨ වලට අදාළ තත්ත්ව පාලන පද්ධති හඳුන්වා දෙන්න ගත්තා. ඒක තමයි පරිවර්තනය. එදා මෙදා තුර ඒගොල්ලෝ තත්ත්ව පාලන පද්ධති තමයි නිර්මාණය කරගෙන යන්නේ. තාම නිර්මාණය කරනවා. සමහර ඒවා හදපු එක අලුත් කරනවා. කාලෙන් කාලට අලුතෙන් ගෙනත් දෙනවා. එහෙනම් දැන් මොකද්ද මේ තත්ත්ව පාලන පද්ධතියක් කියන්නේ? තත්ත්ව පාලන පද්ධතියක්. මෙතන දාන්න එක්ක තත්ත්ව පාලන පද්ධතියක්. එහෙම නැත්නම් තත්ත්ව කළමනාකරණ පද්ධතියක්. quality control system නැත්නම් quality management system එක. පියර මේකයි ආයතන ව්‍යුහය. වගකීම් පිළිවෙල ක්‍රියාවලිය හා සම්පත්. පහක් කිව්වම එකක් ආයතන ව්‍යුහය, එකක් වගකීම්, එකක් පිළිවෙල, අනිත් එක ක්‍රියාවලි, අනිත් එක සම්පත්. පහක් කිව්වා. ඒ පහ මතක තියාගන්න වෙන ඕගොල්ලන්ට. ආයතන ව්‍යුහය, වගකීම්, පිළිවෙල, ක්‍රියාවලිය හා සම්පත් වල එකතුවකින් ඒකාබද්ධ වී නිශ්චිත ප්‍රමිතියක් හෝ ක්‍රියාවලියක් ආරක්ෂා කිරීම උදෙසා ක්‍රියාත්මක වන පද්ධතිය. ඕක තමයි පොදුවේ නිර්වචනය. මේක දැන්ට අවුරුදු 6-7කට උඩදී මම කිව්ව ප්‍රශ්න ගොඩක් අහන කාලේ ඇහුවා. මෑත කාලේ නම් ඇහුවේ නෑ. ඇහුවොත් නැවත ලියන්න තියෙන ඕකයි. මොකද ආයතන ව්‍යුහය. ආයතනයේ ඇතුළත ස්ට්‍රක්චර් එක හැදිච්ච ආකාරය. වගකීම් බෙදී යන ආකාරය. දැන් කළමනාකරු 10 දෙනෙක් නම් 10 දෙනාටම වගකීම් තියෙන්න එපේ. එක්කෙනෙක් හරි නිදහස් කරොත් එයාගේ වැඩක් ගන්න හම්බෙන්නේ නැහැ. එයාගෙන් අපිට සහයෝගයක් ලැබෙන්නේ නැහැ. හැම දිනාටම වගකීම් බෙදෙන්න ඕන. අනික පිළිවෙල. සංවිධානයක සෑම දෙයක්ම කිසියම් ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූල
ආකාර සිදුවන පිළිවෙලක් ඇති කරන්න ඕන. අනික ක්‍රියාවලිය. ආයතනයක් තුල දරුවන ක්‍රියාවලිය ගොඩක් තියෙනවා. භාණ්ඩ මිලදී ගැනීම කියන්නේ ඒක ක්‍රියාවලියක්. දීර්ඝයිනේ. සැපයුම් කර හොයා ගන්නවා, වෙළඳ විමසීම් කරනවා, උත්තර ලබා ගන්නවා, නීති පරීක්ෂා කරනවා, මිල කේවල කරනවා. තේරුණාද? එහෙමනේ මිලදී ගන්නේ. නිෂ්පාදනය. ඒකත් ක්‍රියාවලියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියක් ස්ථාපිත කරලා යෙදවුම් අරගෙන ඒ යෙදවුම ඇතුළත් කරලා ක්‍රමානුකූල වෙනස් කරලා නිවි භාණ්ඩ ක්‍රියාවලියන්නේ. සේවක කළමනාකරණය. ඒකත් ක්‍රියාවලියක්නේ. වේකන්සිස් නැත්නම් රැකියා බැරිතු හඳුන ගන්නවා. සේවකව ආකර්ෂණය කර ගන්නවා. සේවකව තෝර ගන්නවා. බඳව ගන්නවා. පුහුණු කරනවා. සේවකව මාරු කරනවා. ඉවත් කරනවා ක්‍රියාවලියක්. අන්න ඒ වගේ ආයතන තුල විවිධ ක්‍රියාවලින් සිදු වෙනවා. ආයතනයක් තුල විවිධ ක්‍රියාවලින් සිදු වෙනවා. ඒ වගේම සම්පත් ඕනෑම ආයතනයක භාණ්ඩ නිපදවන ආයතනයක් වේවා සේවා සපයන ආයතනයක් වේවා අවශ්‍ය සම්පත් තියෙනවා. සම්පත් අවශ්‍යයි. තේරෙනවද? අන්න ඒ වගේ ආයතන ව්‍යුහය වගකීම් පිළිවෙල ක්‍රියාවලිය හා සම්පත් වල එකතුවකින් ඒකාබද්ධ වී නිශ්චිත ප්‍රමිතියක් හෝ යම් ප්‍රමිතියක් නැත්නම් ක්‍රියාවලියක් ආරක්ෂා කිරීම උදෙසා ක්‍රියාත්මක වන පද්ධතියක් තමයි තත්ත්ව කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ. එතකොට දැන් මෙවැනි තත්ත්ව කළමනාකරණ පද්ධති ගොඩක් තියෙනවා. තේරෙනවනේ? මෙවැනි තත්ත්ව කළමනාකරණ පද්ධති ගොඩක් තියෙනවා. මතක තියාගන්න. මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් ISO 9001 ISO 9001 2015 එහෙම තමයි නම් කරන්නේ තත්ත්ව පද්ධතිය ISO 9001 ISO 2015 ISO 9001 2015 තත්ත්ව පද්ධතිය කියන්නේ පොදු එක. හොඳට මතක තියාගන්න පොදු එක. මේක මම නම් කරන්නේ දැන් ISO ආයතන නම් කරන්නේ ISO 9001 2015 තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියලා. මම පුද්ගලිකව නම් කරන්නේ නිකන් තත්ත්ව කළමනාකරණ පද්ධතිය නෙවෙයි පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියලා. තේරෙන කතාව? ISO ආයතන මේක නම් කරන්නේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියලයි. නමුත් මම මේක නම් කරන්න කැමති මොකද්ද? පොදු කියලා. පොදු. තේරුණ කතාව? ISO ආයතනය මේක නම් කරන්නේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියලා. මම ඒකට දෙනවා අර්ථකථනයක් පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියලා. මොකද්ද මේකේ තේරුම? ඕනෑම ශේෂ්ත්‍රයක ක්‍රියාත්මක වන ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු නැත්නම් ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාවලිය සුමටව හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට හැකිවනු පිණිස භාවිතා කරන්න නැත්නම් ස්ථාපිත කරන්න ඇති කරගන්න හඳුන්වා දීපු තත්ත්ව කළමනාකරණ පද්ධතිය තමයි මේ. මේක ඕනෑම ව්‍යාපාරයකට ආදේශ කරන්න පුළුවන්. අපි කියන්නේ කෝකටත් තෛලය කියලා. කෝකටත් තෛලය මේ කියන්නේ ඒක. තේරෙනවද? මේ කියන තත්ත්ව කළමනාකරණ පද්ධතිය ඕනෑම ව්‍යාපාරයකට ආදේශ කරගන්න පුළුවන්. ආදේශ කර ගැනීමෙන් ඕනෑම ව්‍යාපාරයකට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගුවන් යානා නිපදවන කම්හලකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. රසකැවිලි වර්ගයක් හදන පුංචි ව්‍යාපාරයකට ඒකටත් මේක උට්ටුයි. ඊට අමතරව අපි තුමු සේවා සපයන ආරෝග්‍ය ශාලාවක් ඒකටත් මේක අදාළයි. අපි තුමු විශ්වවිද්‍යාලයක් ඔයගොල්ලන්ගේ ඉස්කෝලයක් ඒකටත් මේක අදාළයි. තේරෙනවද? ඕනෑම ශ්‍රේෂ්ඨයක මේක එකම වාසිය තියෙන්නේ මොකද්ද? ඕනම ශ්‍රේෂ්ඨයක ව්‍යාපාරයකට මේ සිස්ටම් එක මේ පද්ධතිය ඇති කරගත්තොත් ඒ ව්‍යාපාරයේ කටයුතු වඩා නිවැරදි වෙනවා. වඩා පහසු වෙනවා. කාර්යක්ෂම වෙනවා. සම්පත් නාස්ති අඩු වෙනවා. තේරුණාද? කොටිම ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ඉදිරියට යනවා. ඒකයි මේක පාවිච්චි කරන්නේ. මේක තමයි පොදු තත්ත්වද. මේකේ අවශ්‍යතා 20ක් තියෙනවා දරුවනේ.
අවශ්‍යතා 20ගේ අවශ්‍යතා 20 ඔබෙන් අහන්නේ. හැබැයි දැන්ට අවුරුදු 10කට පෙර ඇහුවා. දැන් අහන්නෙම නැහැ කියලා ඒගොල්ලෝ කියනවනේ. අහන්නෙම නැහැ. මේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියන්නේ දැන් මේක තේරෙන්නේ නැහැනේ. මේ කියන්නේ මේ යන්ත්‍රයක් එහෙම එකක් නෙවෙයි. මේ කියන්නේ ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් රසක්. ආයතනයේ තුල සිදු වේ යුතු නිවැරදි ක්‍රියාකාරකම් රසක් ඇති කරනවා. දියත් කරනවා. ඒතර පද්ධතියක් ඇති වෙනවා. දැන් පද්ධතියක් කියන්නේ එකිනෙකට බැඳුණු එකිනෙකට සබැඳි සාධක කීපයක එකතුක ක්‍රියාකාරීත්වයක් නේ. පද්ධතියක් කියලා කියන්නේ සිස්ටම් එකක් කියන්නේ. එහෙමනම් එකිනෙකට බැඳුණු ක්‍රියාකාරකම් 20ක් තියෙනවා. ඒ 20ම ස්ථාපිත කරලා දියත් කරා මොකද වෙන්නේ? අන්න තත්ත්ව කළමනාකරණ පද්ධතිය නිර්මාණය වෙනවා. මම නිකන් කියන මතක තියාගන්න ඕගලන්ට එකක් තමයි කළමනාකරණ වගකීම් ඇති කිරීම. මේක තියෙනවා. සියලුම කළමනාකරුවන්ට ඒ කළමනාකරුවගේ දක්ෂතා, උගත්කම, පළපුරුද්ද, විශේෂේෂ්ත්‍රයේ තියෙන දැනුම අනුව වගකීම් පවරන්න ඕන. එකිනෙකට වගකීම් නොදීන්න බෑ. ඊළඟට පරීක්ෂණ ක්‍රම, ආයතන නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂණ ක්‍රම එකම දේ පරීක්ෂා කරන විකල්ප තියෙනවා. ඒ මොන පරීක්ෂණ ක්‍රමයේද කියලා අපි තීරණය කරනවා. දැන් ඔයගොල්ලන් විභාගේ ඔයාලගේ දැනුම මනින්න දැන් පවතින විදියට මේ වගේ රිටන් එක්සෑම් එකක්. ලිඛිත පරීක්ෂණයක් තියන්න පුළුවන්. වාචික පරීක්ෂණයක් තියන්න පුළුවන්. ප්‍රායෝගික පරීක්ෂණයක් දෙන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ පරීක්ෂණ ක්‍රමයේ තීරණය කරනවා. ඒ පරීක්ෂණ ක්‍රමයේ සීමා තීරණය කරනවා. දැන් ඔයගොල්ලන්ගෙන් ලිඛිත පරීක්ෂණය තියලා පැය 10ක් විතර උත්තර අපේක්ෂා කරන්නේ නැහෙනි. සීමාවක් තියෙනවා. ඇසුරුම් ක්‍රම තීරණය කරනවා. අනුකූල නොවන භාණ්ඩ. ඒ කියන්නේ දැන් අපි ප්‍රමිතියක් හදලා ප්‍රමිතියට අනුකූල නොවි භාණ්ඩ එන්න පුළුවන්. ඒ භාණ්ඩොත් ඒ භාණ්ඩ කරන්නේ මොකද්ද? විනාශ කරනවද? ඊළඟ නිෂ්පාදන වටේට ඒක අමුඩ වශයෙන් පාවිච්චි කරනවා. තීරණය කරන්න ඕන. ඊළඟට සේවකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අභ්‍යන්තර ගිණුම් විගණනයක් තියෙන්නට ඕන. ඊළඟට සේවකයන්ගේ කටයුතු නිසි පරිදි ඇගීමේ ක්‍රියාවලියක් තියෙන්නට ඕන. ඒ වගේ මේ සියලු දේවල් පිළිබඳ වාර්තා නඩත්තු කරන්න ඕනෝගේ අවශ්‍යතා 20ක් තියෙනවා. දැන් තියෙන මේ ඔක්කොම ක්‍රියාකාරකම්. මෙන්න මේ අවශ්‍යතා 20 ස්ථාපිත කරාට පස්සේ ආයතනයේ සියලු කටයුතු විධිමත්ව සුමරව ක්‍රියාත්මක කරනවා. ඒක තමයි මේ තත්ත්ව කළමනාකරණ පද්ධතියක් කියන්නේ. ඒතර මේ අවශ්‍යතා 20 අපිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ගිහිල්ලා ලෝක ප්‍රමිතිය ආයතන ලබා ගන්නත් පුළුවන්. දැන් ඔන්ලයින් කරන්නත් පුළුවන්. අරගෙන ඒගොල්ලන්ගෙම පරීක්ෂකවරු ඇවිල්ලා පරීක්ෂා කරලා හරිනම් අනුමත කරලා සාතිකයක් දෙනවා. ISO 9001 2015 කියලා සාතිකය දෙනවා. හරිද? එහෙම නැත්නම් ISO ආයතනය නැත්නම් ලෝක ප්‍රමිතිය ආයතනයේ අනුමත කර නියෝජිත ආයතන තියෙනවා. එකක් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතන අපේ රටේ. ඊට අමතරව විදේශ පර්යේෂණ ආයතන ගණනාවක් දීලා තියෙනවා මෙතිය. ඒ වගේ ISO ආයතනය අනුමත කළපු ප්‍රමිතිය ආයතනයේ බඳු පෞද්ගලික හෝ රාජ්‍යංශයේ අනුමත ආයතනයකුත් මේක ගන්න පුළුවන්. අපිට දැන් ස්විට්සර්ලන්තයට යන්න ඕනේ නැහැ. ඔන්ලයින් යන්න ඕනෙත් නැහැ. මොකද ISO ආයතනයේ අනුමත කරපු ඕනෑම තත්ත්ව කළමනාකරණ පද්ධතිය ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් උපදෙස් අරගෙන අපේ ආයතනය ඇති කරලා ISO ආයතනය වෙනුවට ප්‍රමිතිය ආයතනය විසින් ඇවිල්ලා පරීක්ෂා කරලා සාතිය ගන්න පුළුවන්. තේරුණානේ? ඔය ක්‍රම දෙකකට වළංගු වෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් 20කින් මේ තත්ත්ව පද්ධතිය ඇති කරනවා. ඒතර මේක ඕනමනේ නිෂ්පාදන, අලෙවිකරණ නැත්නම් සේවා සපයන ඕනම ව්‍යාපාරයකට යොදා ගන්න පුළුවන්. මොන ව්‍යාපාරය යොදාගත්තත් ඒ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සුමට වෙන නිසා පහසු වෙනවා. සම්පත් නාස්ති වෙන්නේ නැහැ. සේවකෝ නිකන් ඉන්නේ නැහැ. සේවක වංචාපව අඩු වෙනවා. සේවක සහයෝගිතා ඇති වෙනවා. සේවකෝ කැමැත්තෙන් වැඩ කරනවා. සේවකයන් වෙහෙස අඩු වෙනවා. අනතුරු අඩු වෙනවා. හැම දෙයක්ම පිළිවෙල. තේරෙනවද? මේ කියන්නේ ඕනම ශ්‍රේෂ්ඨයක ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාවලිය පිළිවෙලකට ක්‍රමානුකූලව කරවන්න මඟ පෙන්වන ක්‍රියාකාරකම් සමූහයක් තමයි මේක අදහස් කරන්නේ. මේක පොදු එක මං කියලා කිව්වා. මේක ඕනම ශ්‍රේෂ්ඨයකට අයිති. තව තියෙන දේවල්. ඒ තමයි ISO 14001 2015 තත්ත්ව කළමනාකරණ පද්ධතිය. මේක වෙනස්. මේක ඇවිල්ලා පරිසර සංරක්ෂණයට අදාළ වූ තත්ත්ව කළමනාකරණ පද්ධතිය මේ. ඒතර මේකෙන් වෙන්නේ පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙනවා. වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? මේක මේක ආංශිකයි. අර වගේ පොදු එකක් නෙවෙයි. පරිසර එකක්.
මේකත් ඕනම ව්‍යාපාරයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පරිසර හිතකාමී බව තමයි මේකේ ඇති වෙන්නේ. තව තියෙනවා ISO 22000 කියලා එකක්. ISO 22000 තත්ත්වපාලන පද්ධතිය. ඒක ඇවිල්ලා ආහාර ආහාර පාන සුරක්ෂිතව නිෂ්පාදනය කළ මාර්කට් රඳුව වගේ ශ්‍රේෂ්ඨ කීපයක් තියෙනවා. තේරුණාද? ඒවෙන් මොන හරි ශ්‍රේෂ්ඨයක් ආවරණය කරනවා. මේක පොදු එක. කියන්නේ දැන් විභාගයට නිතර අහපු ප්‍රශ්නයක් ඉස්සරහට තහන්න පුළුවන්. මේ ISO 9000ක 2015 තත්ත්වපාලන පද්ධතිය කිසිම ව්‍යාපාරයකට අනිවාර්ය නැහැ. ලෝකෙ කොහෙවත් අනිවාර්ය නැහැ. ලංකාවෙත් අනිවාර්ය. නමුත් ලංකාවේ ව්‍යාපාරිකයෝ කැමැත්තෙන් මේ සිස්ටම් එක ලබා ගන්නවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනට ගිහිල්ලා හරි උපදෙස් අරගෙන ඇති කරලා ඒගොල්ලන් ලව අනුමත කරගෙන සාතිකෙත් ගන්නවා. ගත්ත මේ සාතිකේ අපිට ප්‍රසිද්ධ කරන ප්‍රචාරක දැන්වීම් වල දාන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකේ දාන්න පුළුවන්. තේරෙනවද? ඇයි මේ ගන්නෙ? ඇයි ගන්නෙ? වාසි නිසා. ඇයි ගන්නෙ? වාසි නිසා. ඔන්නකොද වැදගත්කම. තේරෙනවද? එකක් තමයි මේ තත්ත්වපාලන පද්ධතිය ගත්තම මුළු ලෝක වෙළඳ පොළේම අපි ගෞරවනීය ව්‍යාපාරික තත්ත්වයටපත් වෙනවා. ලෝක වෙළඳ පොළම හඳුනා ගන්නවා. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හඳුන්වා දුන් පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය භාවිතා කරලා ඉතා ක්‍රමවත්ව විධිමත්ව මෙහෙවන ව්‍යාපාරයක් බව. එවැනි ව්‍යාපාරයකින් එන නිෂ්පාදිතය ඉතා ස්තරම් බව පිළිගන්නවා. අන්නේ පිළිගැනීමට වඳුන් වීම සඳහා මේ තත්ත්වපාලන පද්ධතිය ව්‍යාපාරිකව කැමැත්තෙන්ම තමන්ගේ ව්‍යාපාරය ස්ථාපිත කරගන්නවා. දෙවැනි ප්‍රධාන හේතුව තමයි හොඳට මේක තේරුම් ගන්න මේ ISO 9001 2015 කියන පොදු තත්ත්වපාලන පද්ධතිය ඇති කරගත්තම සෙසු තත්ත්වපාලන පද්ධතීන්ට යන්න ලේසි කියන එක තේරෙනවද? මේක කොමන් එකනේ. මේක ගත්තම සෙසු තත්ත්වපාලන පද්ධතිය වලට යන්න ලේසි. දැන් උදාහරණයක් වශයෙන් ISO 9001 කියලා මම කෙටි ලියන්නම්. 9001 අවශ්‍යතා 20ක් නේ දරුවනේ. අවශ්‍යතා 20ක් තියෙනවා. හරිද? ISO 14001 පරිසරයකනේ. මේක ගන්න නම් අවශ්‍යතා තියෙන්නේ 13යි. උදාහරණ මේ කියන එක. එතකොට ISO 14001 පරිසර සම්බන්ධ තත්ත්ව පද්ධතිය අවශ්‍යතා 13න් මේ 13න් 9ක්ම දරුවනේ. 9ක්ම තියෙනවා මේකේ. අර පොදු එකේ. ඒ කියන්නේ පොදු එකේ දැන් මේ අවශ්‍යතා 9 මේකෙත් තියෙනවා. තේරුණාද කතාව? එතකොට දැන් අපි හිතමු ISO 9001 අරන් තියනවා ඒ 9001 අරන් තියෙනවා. හරිද? මෙයාට 14001ට යන්න ඕන නම් ඒකත් ගන්න ඕන නම් මෙයාට අවශ්‍යතා කීයක් තියෙන්නේ? 4යි. 4යිනේ. එහෙනම් මෙයා යන්න තව අවශ්‍යතා 4ක් විතරයි. B කියන කෙනාට ISO 9001 නැහැ. එහෙනම් මෙයාට 14001 ගන්න අර 13ම ක්‍රියාත්මක කරන්න වෙනවා. 13ම ක්‍රියාත්මක වෙනවා. බං කියන්නේ දැන් තේරුණා නේද? එහෙනම් දැන් මොන තත්ත්වපාලන පද්ධතිය ගත්තත් ඒ හැම එකකම අවශ්‍යතා වලින් කීපයක් හරි මේ 20 ඇතුලේ තියෙනවා. ඒකම මේ 9001 ගත්ත කියන්නේ සෙසු තත්ත්වපාලන පද්ධතිය වලට යන්න ලේසි. අන්න ඒ නිසා තමයි ගොඩක් අය මේ කොමන් එක ගන්න. පැහැදිලිනේ? රයිට්. එතකොට දැන් බලමුකෝ අපි නවත්තපු තැනට යමුකෝ. ඔව්. එතකොට අපි දැන් පොදුවේ නිර්වචනය කරන්න ආවොත් මම හිතන එන එකක් ආවොත් ලියන්න බලන්න. හරිද? මෙන්න මේක නම් වැදගත්. ISO 9001 2008 තමයි මුලින්ම හඳුන්වලා දුන්නේ. පස්සේ මේක සංශෝධනය කරා. ඒ නිසා දැන් භාවිතාවෙන් 9001 2015 කියලායි. දෙක පොළු තියාගෙන කොකටත් 9001 2008ම තමයි 2015 අවුරුද්ද සංශෝධනය කළා. ඒ නිසා තමයි 15 ආවේ. 9001 2015 ප්‍රමිතිය කෙටියෙන් පහදන්න. ඕනෑම ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු වඩා සඵලදායක හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිණිස ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දී ඇති පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය. මේක වැදගත්. මොකද පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතියයි. පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය. මේක පොදු එක. ඒක තමයි වැදගත්ම දේ. තේරුණානේ? ඕනෑම ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු වඩාත් සඵලදායකය හා
කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිණිස ජාත්‍යන්තර ප්‍රමිති ආයතන විසින් හඳුන්වා දී ඇති පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය තමයි මෙන් අදහස් කරන්නේ. පැහැදිලිනේ? ඊළඟට ලංකාවේ ව්‍යාපාරිකයින්ට ISO 9000 ප්‍රමිතිය අනිවාර්ය නැතත් බොහෝ ව්‍යාපාරිකයින් ඒ ලබා ගැනීමට උනන්දු වන්නේ මක් නිසාද? මේක අනිවාර්ය නැහැ. නමුත් මේ කැමැත්තෙන් ගන්නේ. මම ඉස්සෙල්ලා කිව්වකට උත්තරේ මතකද? එකක් තමයි ව්‍යාපාරවල මෙහෙයුම් කටයුතු ඉතා සුමටව කරගෙන යන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු සුමටවර නිසා. ඔන්න එක උත්තරයක් අපිට ලියන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු සුමටවර නිසා. හරි. අනිත් ප්‍රධාන හේතුව තමයි මම එකක් කිව්ව ඔයගලන්ට සෙසු තත්ත්ව කළමනාකරණ පද්ධති වලට යන්න ලේසි. ඇයි? ඒ සෙසු තත්ත්ව කළමනාකරණ පද්ධති වල අවශ්‍යතාව වලින් සෑහෙන ප්‍රමාණයක් මේක ඇතුළේ තියෙනවා. ඒ නිසා අපිට තියෙන අලුතෙන් ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරන්න තියෙනවා. අලුතෙන් ක්‍රියාමාර්ග කීපයක් ඇති කරගත්තම ඊළඟ පද්ධතියට යන්න පුළුවන්. ඒ නිසා මේක ගත්තම ලේසි අනිත් ඒවාට යන්න. එහෙනම් දෙවෙනි තුනේ තමයි සෙසු තත්ත්ව කළමනාකරණ පද්ධති වලට ප්‍රවේශ වීම පහසු නිසා. තව ඉතින් පොඩි උත්තර කීත හැකි. සම්පත් නාස්ති අඩු වෙනවා. අනික ජාත්‍ය ඕන එකක් ලියමු. තුන්වෙනි එකක් ලියමු. මොකද්ද? ජාත්‍යන්තර ලෙස කීර්ති නාමයක් ඇති වෙනවා. තේරුණාද? ISO සහතිකය අපිට ලැබුණා. ISO ලාංඡනය අපි පාවිච්චි කරනවා කියලා අපිට පුළුවන් අපේ වෙබ්සයිට් වල දාන්න. ප්‍රචාරක දෙමින් දාන්න. මුළු ලෝකෙම හඳුන ගන්නවා. ලෝකේ අවධානය ඉක්මනින්ම අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ISO නිසා. මේ තේරෙනවා. තව ඉතින් සම්පත් නාස්ති අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ සේවකයන් කටයුතු වඩා ක්‍රියාශීලී වෙනවා ලියන්න පුළුවන්. ප්‍රධානම හේතුව තමයි මේ. මෙන්න මේ හේතු නිසා තමයි ISO 9001 2015 තත්ත්වපාලන පද්ධතිය කැමැත්තෙන්ම ලබා ගන්න. ඊළඟ ප්‍රශ්නත් බලමු. ISO තත්ත්ව පද්ධති සහතික කරවා ගැනීමට ලාංකික ව්‍යාපාරිකයන් විවෘත ඇති ප්‍රධාන ක්‍රම දෙකයිනේ තියෙන්නේ. මතකයි මම කිව්වනේ කලින්. එකක් තමයි කෙලින්ම ඍජුව ISO වෙතින්. ISO ආයතනයේ වෙතින්. ආයතනයෙන් ගන්න පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයෙන් ගන්න පුළුවන්. නමුත් ඕක ප්‍රැක්ටිකලි කරන්නේ නැහැ. කරන්නේ දෙවෙනි ක්‍රමය. මොකද්ද? දෙවෙනි එක තමයි ISO අනුමත කළ නියෝජිත ආයතන. වෙති. ඔච්චරයි. එක්ක කෙලින්ම ISO ආයතනෙන් ගන්නවා නැත්නම් ISO අනුමත නියෝජිත ආයතනෙන් ගන්නවා. ඒකට උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම උදාහරණ තමයි එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. අපේ රටේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා විදේශ සේවා. විදේශ සේවා අනුබද්ධ ආයතනක් තියෙනවා. ලංකාවේ තියෙන උදාහරණයක් වශයෙන් SGS ආයතනය. මේක බ්‍රිතාන්‍ය එකක්. තේරුණා? තව තියෙනවා එකක් බ්‍රිතාන්‍ය එකක් BVQS ආයතන කියලා එකක් තියෙනවා වගේ ගොඩක් තියෙනවා. ඒ වගේ එක්ක අපිට කෙලින්ම ISO ආයතනෙන් ගන්න පුළුවන්. නැත්නම් ISO අනුමත කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, බ්‍රිතාන්‍ය SGS ආයතනය, BVQS ආයතනය වගේ ආයතනෙන් ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නත් අපි යමු. පහත් දැක්වෙන ISO තත්ත්ව කළමනාකරණ පද්ධති හඳුන්වන්න. විභාගයට අහපුසා අහන්න තියෙන මූලික පද්ධති කීපයක් මේ. මේවා විස්තර ලියන්නේ આવුත් මේක නම් කරන්න තමයි තියෙන්නේ. නම් කිරීම තමයි පැහැදිලි කිරීම. දැන් මේ විස්තර තියෙනවා පැය ගණන් කතා කරනකොට අපිට එච්චර යන්න බෑනේ. තේරුණාද? එකක් තමයි ISO 22005
ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම්. ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම් කියන්නේ පළවෙනි එක කියන්නේ ආහාර සුරක්ෂිතතා කළමනාකරන පද්ධතිය. ආහාර සුරක්ෂිතතා කළමනාකරන පද්ධතිය. ඕක විභාගෙට නිතර ඇහුවා. MCQ ප්‍රශ්න හරියට ඕක අහනවා. තේරෙනවද? මේ කියන්නේ දැන් ආහාර නිෂ්පාදනය කරන, ආහාර සකසන, ආහාර බෙදා හරින, ආහාර අලෙවි කරන ආයතන වලට සෞඛ්‍ය ආරක්ෂිතව ඒ ආහාර නිෂ්පාදනයේ විකිණීම බෙදහැරීමේ ක්‍රියාවලිය කරගෙන යාමට සුදුසුම පද්ධතිය තමයි මේ සිස්ටම් එක හදාගෙන මේ සිස්ටම් එක ඇතුලේ ආහාර පාන සකස් කිරීම කරොත් ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව ගුණාත්මක ආහාර සකස් කිරීම හැකියාව ලැබෙනවා. තේරෙනවද? ඒක. දෙවෙනි එක තමයි ISO 14000 2012 අපි දැන් කතා වුණා. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි පරිසර සංරක්ෂණ කළමනාකරන පද්ධතිය. මේකත් විභාගයට ගොඩක් වෙලාට ඇහුවා. ඒ මොකද පරිසර හිතකාමී ව්‍යාපාර ගැන දැන් ලෝකෙම කතා වෙනවනේ. තේරෙනවද? මේ ISO 14000ක 2015 තත්ත්වපාලන පද්ධතිය ඇති කරගත්තම අනිවාර්යයෙන් මේ ව්‍යාපාරය පරිසර හිතකාමී ව්‍යාපාරයක් බවට නැවත මොකද වෙන්නේ? ඉපදෙනවා. ඒ කියන්නේ මේකේ මම කියන අවශ්‍යතා 13ක් ගැන. ඒ අවශ්‍යතා 13 ඇති කරගත්තම හැම දෙයක්ම පිළිවෙලට කෙරෙනවා, නීට් එකට කෙරෙනවා. ව්‍යාපාරයේ සම්පත් නාස්තියත් අඩු වෙනවා, අපතේ අඩු වෙනවා, එළියට දාන අපද්‍රව්‍ය අඩු වෙනවා. නිරන්තරයෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාරයක් බවට බෞතිස්ම ලැබෙනවා. තේරෙනවද? තුන්වෙනි එක තමයි ISO 18001 2007 තත්ත්වපාලන පද්ධතිය. Occupational Health and Safety Management System කියන එක. ඒ කියන්නේ වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරන පද්ධතිය. වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරන පද්ධතිය. ඒ කියන්නේ මේක විශේෂම තියෙන්නේ වැඩ ස්ථානවල. සේවකයන් වැඩ කරන ස්ථානවල සේවකයන්ගේ වෘත්තිමය ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඇතුළත් කරලා හදූ පද්ධතිය මේ. විශේෂයෙන්ම සයිට් වල තියෙන වැඩබිම් තියෙන්නේ විශාල ඉදිකිරීම් ස්ථාන. ඒවැ සේවකයන්ට අර තියෙන සේෆ්ටි ෆස්ට් කියලා ඒවැසේකට හෙල්මට් ලබා දෙන්න ඕනේ. අර උඩ වැඩ කරනවා අනිවාර්යයෙන්ම ආරක්ෂිත නෙට් එකක් දාන්න ඕනේ. අවශ්‍යතාවය තියෙනවා. ප්‍රථමාධාර පහසුකම් තියෙන්න ඕනේ. ඒ වගේ අවශ්‍යතා මේකෙත් තියෙනවා 18ක්. ඒ 18 ඇති කරගත්තම ඒ වැඩබිම සුරක්ෂිතයි. අනතුරු මගින් සේවකයන්ට විය හැකි හානි අවම වෙනවා. ආරක්ෂාව සාතික වෙනවා. අනික සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය තත්ත්වයට ආරක්ෂා වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ හෙල්ති එන්වයරන්මන්ට් එකක්. එහෙනම් සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න, සේවකයන්ට අනතුරු මගින් වෙන හානි අවම කරන්න ඇති කරපු ISO ආයතනයේ තත්ත්ව කළමනාකරන පද්ධතිය තමයි මේ. මේකම මේ සමහර විභාගයට අහනවා OHSS කියලා තහන කෙටියෙන්. තේරෙනවද? Occupational Health and Safety Management System. දැන් මේක හරියට කියවෙන්නේ නැත්නම් දැන් මේකේ මුල් හඳුන්වා දීමෙන් තමයි මේ ඇබ්‍රිවියේෂන් එක අරන් තියෙන්නේ. මුල් හඳුන්වා දීම තියෙන්නේ Occupational Health and Safety Assessment System කියලා. Safety Assessment System. දැන් මේක assessment වෙනුවෙන් management අරන් තියෙන්නේ. ඒකෙන් තමයි මුල් අරන් තියෙන්නේ. ඒක මේක ගැන මොරු වෙන්නේ නැපතේ නේද? Occupational Health and Safety Assessment Management. Assessment වෙනුවට තමයි පසු කාලේ management දැම්මේ. එනකොට අර මේක වෙනස් වුණේ නෑ තාම. ඊළඟට ISO 17025. ISO 17025. ඒ කියන්නේ පරීක්ෂණාගාර. දැන් රසායනාගාර තියෙනවනේ. හොස්පිටල් වල තියෙන රසායනාගාර, ප්‍රමිති ආයතනයේ තියෙන්නේ රසායනාගාරයක්. ඒ රසායනාගාරදී වෙන්නේ දරුවනේ විවිධ පරීක්ෂණ කරලා ප්‍රතිඵල ලබා දෙන එකනේ. දැන්
තියෙන මේ හොස්පිටල් වල ඒ වගේම විශේෂයෙන්ම ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කොවිඩ් රෝග නිශ්චය කරන්න කොවිඩ් වෛරස් හඳුන ගන්න තියෙන වෙනම අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක්. අන්නේ රසායනාගාරවත් පර්යේෂණාගාර අංග සම්පූර්ණ ඒ වගේම විධිමත් සහ නිවැරදි පරීක්ෂණ කරන තරම් සුදුසු මට්ටමේ රසායනාගාර බවට පත් කරන්න අවශ්‍යතා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ අවශ්‍යතා ඒ රසායනාගාරය ඇති කළොත් එහෙම ඒ රසායනාගාරයේ අංග සම්පූර්ණ නිවැරදි පරීක්ෂණ වාර්තා ලබා දී හැකි රසායනාගාර බවට පත් වෙනවා. ඒ සඳහා හඳුන්වා දීපු තත්ත්ව කළමනාකරණ පද්ධතිය තමයි ISO 10025. ISO 10025. තේරුණානේ? එතකොට දැන් ඔබ දන්නවා සමහර පරීක්ෂණාගාර මම ලංකාවේ මම දැකලා තියෙන පත්තරවල සමහර රසායනාගාරවල විශේෂ හොස්පිටල් වල පිරිමින්ගේ මුත්‍රා සාම්පල් එකක් දෙනවා යම් රෝගයකට නිශ්චය කරන්න. දුන්නම ප්‍රතිඵල එනවා. ඒ පරීක්ෂණ වාර්තා වෙනවා. පරීක්ෂණ වාර්තා වෙන්නේ පොසිටිව් කියලා. මොකද පොසිටිව් කියන්නේ ළමෙක් හම්බෙන්න ඉන්නවා කියලා. පිරිමින් ළමයි හම්බෙන්නේ නැහැ නේ. ඒ මාරු කරලා. ඒ රසායනාගාරයේ අපිලිවෙල එකෙන් තේරෙනවා. අපිලිවෙල. එවැනි වැරදි වෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වපාලන පද්ධති තියෙනවා. තේරෙනවනේ? ඒකට ලියන්න හතරවෙනි එකට පරීක්ෂණාගාර සඳහා වූ තත්ත්වපාලන පද්ධතිය. ඊළඟට පස්වෙනි එක කියන්නේ ISO 5001. මොකද මේ කියන්නේ? මේ කියන්නේ බලශක්ති කාර්යක්ෂම. දැන් මෙන්න මේ තත්ත්වපාලන පද්ධතිය ගත්තනම් ISO 5001 ගත්තනම් ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාවය ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ බලශක්තිය අනවශ්‍ය පරිදි නාස්ති වෙන්නේ නැහැ. විදුලි බලය කියනකො ඒ බලශක්තිය ඊටාම පිරිමැසුම්දායක ලෙස භාවිතා කරලා බලශක්තිය පිරිවැඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ සඳහා මේකෙන් කියන අවශ්‍යතා අපි ඇති කරගත්තම අපිට ඒක පරීක්ෂා කරලා අනුමත කරලා දෙන සහතික ඒක තමයි බලශක්ති කාර්යක්ෂමතාව. ඒක කියන්නේ බලශක්ති කාර්යක්ෂමතාව. තත්ත්ව කළමනාකරණ පද්ධතිය. ඔච්චරයි. ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් ඔබට විභාගයට දැනගන්න තියෙන ISO තත්ත්වපාලන පද්ධතිය සම්බන්ධයෙන්. මේව සාමාන්‍යයෙන් MCQ ප්‍රශ්න වලට අහනවා. තවමත් අහනවා. තේරෙනවද? සමහරට ඔය කෙටි නිශ්චිත ප්‍රශ්න වලටත් අහන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි දරුවනේ. දැන් අපි මේ වන විට තුන්වන පාඩම් ඒකකට අදාළ වසර ගණනාවක 2020 සිට ආපස්සට වසර 10ක 12ක විභාග ප්‍රශ්න පුළුල්ව සාකච්ඡා කරා. ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඒ කියන්නේ විභාගයට කලාතුරකින් පව අහන්න පුළුවන් ISO තත්ත්ව කළමනාකරණ පද්ධති අසුරු කරගෙන. මම විශ්වාස කරනවා දැන් ඔබට ව්‍යුහගත අභ්‍යාස ඕන දෙයක් ලියන්න පුළුවන් වෙන මේ ඒකකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඊළඟ පාඩම් මේ ඒකකයේදී වාස්තවික අභ්‍යාස ගැන පොඩ්ඩක් කතා කරමු විභාග ප්‍රශ්න ඇසුරින්.